දරුවනේ ආයිබෝවන් දෙමව්පියනි ආයිබෝවන් 2023 අවුරුද්දේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන එහෙම නැත්නම් ඒ සඳහා සිහින මැවූ අපේ ආදරණීය දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබුණා. දැන් ඔබ 2023 උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. ඔබ වාණිජ්‍ය කලා එහෙම නැත්නම් තාක්ෂණ වේදේ කියන මේ විෂය ධාරා තුනෙන් ඔබ තෝරාගත් විෂය ධාරාව සඳහා සූදානම් වෙද්දී ඔබට පෙරමග සූදානම් කර දෙන්නට ඔබේ අනාගත ඉලක්කය කරා ඔබව ගෙන යන්නට මහනුවර ද ෆස්ට් ආයතනය සූදානම්ින් සිටින බව අපි දැනුම් දෙන්නේ බොහොම ගෞරවයෙන් සහ සතුටෙන්. ද ෆස්ට් ආයතනය මහනුවර පමණක් නොවේ, දිස්ත්‍රික්කයේ පමණක් නොවේ, පළාතේ පමණක් නොවේ, දිවයිනේ ප්‍රමුඛයන් බිහි කරපු දශක ගණනාවක අධ්‍යයන ශාස්ත්‍රයේ කීර්තිමත් නාමයක් දිනාගත් ආයතනයක්. ඒ නිසා මේ කීර්තිමත් ඉතිහාසය තුළ ඔබ අනාගතය කරා ගෙන යන විශේෂ වූ වැඩපිළිවෙලක්, ප්‍රවීණ පළපුරුදු ඇදුරු මඩුල්ලක්, නවීන තාක්ෂණයෙන් යුතු ශබ්දාගාර ඇතුළු සියලු ප්‍රායෝගික සහ න්‍යායික දේශන පැවැත්වීමේ පහසුකම් මේ සියල්ල අතරෙහි ඔබ දිවයිනේ කොයි ප්‍රදේශයේ නම් මහනුවරට ආවත් ඒ මහනුවර නගරයේ ඔබට පහසුවෙන් සොයා ගන්න පුළුවන්, කඩිනමින් ලං වෙන්න පුළුවන් අංග සම්පූර්ණ වූ උසස් අධ්‍යාපනික ආයතනයක් තමයි ද ෆස්ට් ආයතනය. ඒ නිසා ද ෆස්ට් ආයතනයට පාතබන ඔබ ඔබේ අනාගත ඉලක්කය සැබෑ කර ගැනීම සඳහා තබන පෙර ගමනක් එහෙම නැත්නම් పూర్ව සූදානමක් බවට ඒපත් වෙනවා. ආදරණීය දරුවනේ, ආදරණීය දෙමව්පියනේ, ලංකාවේ විශිෂ්ටයන් බිහි කරපු මේ ආයතනය අති නවීන sannivedana තාක්ෂණයෙන් සමන්විතයි. විශේෂයෙන්ම වාණිජ්‍ය විෂය ධාරාවට, කලා විෂය ධාරාවට, තාක්ෂණ වේදය කියන විෂය ධාරාවේ සියලු විෂයන් සඳහා සහභාගී වන්නේ දිවයිනේ ප්‍රවීණම ඒ වගේම සුදුසුකම්ලත් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ ඇදුරු මඩුල්ලක්. ඒ නිසා දරුවා පිළිබඳව එක් දරුවා පිළිබඳව පෞද්ගලික අවධානය යොමු කරමින් දරුවාගේ අධ්‍යයන සාධන මට්ටම් පිළිබඳව නිරන්තර විමසා බලමින් දරුවාගේ ජයග්‍රාහී ඉලක්කය කරා දරුවාව ගෙන යාමයි ද ෆස්ට් ආයතනයේ මේ ප්‍රතිඵල පෙන්වීම පිළිබඳව ඇති රහස. ඉතින් එහි ප්‍රතිඵල ලබන්නට ඔබේ දරුවා මේ පියස තුළ රැකවරණය ලැබමින් සිප් සෙවන ලැබමින් ඒ අනාගත ඉලක්කය කරා රැගෙන යන්නට අප සමග අත්වැල් බඳ ගන්නට අපි ඔබ සියලු දෙනාටම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මහනුවර නගර මැදේ පිහිටි උසස් අධ්‍යාපන ආයතන තුලින් අති නවීන තාක්ෂණ හා sannivedana පහසුකම් වලින් සපිරි මේ ආයතනයට එන ඔබේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම මේ පවතින වසංගත අභියෝගයේ අමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසලෙස අනුගමනය කරමින් ඔබේ දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාව පමණක් නොවේ, දරුවාගේ පෞද්ගලික ආරක්ෂාවත් නිසලෙස සුරක්ෂා කිරීමේ වගකීම ද ෆස්ට් ආයතනය දරනවා. ඉතින් ඒ සියලු සුපරීක්ෂාවන් මැදෙහි ඔබේ දරුවාගේ අනාගතය නිවැරදි දිශානතියක් කරා රැගෙන යන්නට පෙරමන් තනන නවාතනයි ද ෆස්ට් ආයතනය. අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ නවාතැන් පියසට ඔබේ දරුවාත් ගොඩ කරන්නට කියා, රැගෙන එන්නට කියා, මේ සෙවනේ සිසිලස සෙවන සදමින් ඔබේ දරුවාගේ අනාගත ඉලක්කය කරා ඔබේ දරුවා රැගෙන යන්නට අප සමග අත්වැල් බැඳ ගන්නට කියා. අපේ ඕනෑම කටයුත්තක් විශේෂයෙන්ම දිනයේ අපේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම, එහෙම නැත්නම් මේ ආයතනයේ සතු ඕනෑම වැඩසටහනකදී අපි ආරම්භය තබන්නේ මේ ද ෆස්ට් මාතාවගේ ගීතයට උත්තමාචාර දක්වමින්. අපි මේ යොමු වන්නේ ආයතනයේ ආයතනික ගීතයට.
සරසවිසුර සරයෙන් සැනහි වරදායක ලකුමින් යලි පිබිදේ උදාලහිරු ඇස මුදාති මිරලෙස සැරදේ ඔබ මෑණි සැරදේ ඔබ මෑණි අභිමානය උතුරා සපුරා දීන දීන වැහිමානය පුපුරා දෑ අභිමානය උතුරා සපුරා දීන දීන වැහිමානය පුපුරා ගොලෝ වැඩ සදනා මාවත සලසා සැලදී ඔබ මෑණි සැරදේ ඔබ මෑණි ඉරමල පිපෙන උදාහිමි දිරියේ රොද බඳිනා මිරිදරු සරසවියේ ඉරමල පිපෙන උදාහිමි දිරියේ රොද බඳිනා මිරිදරු සරසවියේ නවහිරු එළියේ පැනසර යුගයේ සැරදේ ඔබ මෑණි සැරදේ ඔබ මෑණි සිරි සරසවිසුර සරයෙන් සැනහි වරදායක ලකුණින් යලි පිබිදේ උදාලහිරු ඇස මුදාති මිරලෙස සැරදේ ඔබ මෑණි සැරදේ ඔබ මෑණි ආදරණීය දෙමව්පියනි ඔබ ගොඩබන එහෙම නැත්නම් ඔබ මේ සිප්සවන හදාරන්නට පෙරමන් තබන මේ ආයතනයේට බොහොම කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය පිළිබඳව සහ ආයතනික සංයුතිය පිළිබඳව සැකසුණු කෙටි වීඩියෝ පටයක් අප ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබ මේ ආයතනයට පා තබන්නට పూర్වයෙන් මේ ආයතනය පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත් වෙන නිසා. දකින්න ඒ పూర్ව පටය මෙලෙස. මානව ශිෂ්ටාචාරය ආරම්භයේදී පටන් යමක් පිළිබඳ උගන්ම මානවයාගේ උරුමයක් විය. සහජය සහ විවිධ ක්‍රමවේද ඇසුරින් යමක් පිළිබඳ නව දැනුමක් ලැබීමට පුරාණ මානවයෝ හුරු වී සිටියහ. පසුකාලීනව මිනිස් මනස කුතුහලයට පිළිතුරු සොයා යොමුවීමත් සමග විධිමත් අධ්‍යාපන ක්‍රමවේද බිහිවන්නට විය. බරණැස තක්සලාවේ දිසාපාමොක් ඇදුරුසේම ග්‍රීසියේ ඇකඩමී ශාස්ත්‍රශාලා කේන්ද්‍රකොටගෙන සිටි ප්ලේටෝ ඇරිස්ටෝටල් ආදීන්ද මෙහි පූර්වගාමීන්සේ සැලකිය හැකිය. මෙරට තුළද ඉතිහාසයේ පන්සල් සහ පිරිවෙන් අධ්‍යාපනය පසුව මිෂනාරි අධ්‍යාපන ක්‍රම හරහා වර්තමාන නිදහස් අධ්‍යාපන ප්‍රවේශයන් දක්වා පරිණාමයක් හඳුනාගත හැකිය. මෙහි නූතන මුහුණුවර තුළ පාසල් අධ්‍යාපනය නොමිලේ හදාරන දරුවා ඒ හා සමගාමීව උපකාරක පන්ති හරහා දැනුම ලබා ගැනීමක් මෙන්ම ජාත්‍යන්තර පාසල් හරහාද අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණයන් අද වන විට හඳුනාගත හැකිය. මේ සියල්ල සමග වර්තමාන අධ්‍යාපන දේහය පිඬුකොට සැලකීමේදී එය
හුදෙක් දරුවන් වෙහෙසකාරී ව්‍යායාමයක යොදවන නීරස උත්සාහයක් බවට පත්ව ඇති බව පැහැදිලි වේ. රටක දියුණුවේ ජීවනාලිය බඳු වූ අධ්‍යාපනය නිසි හැඩයක් නොමැතිව විකෘති වූ කල ඒ සඳහා විසඳුම් සමාජය තුළින්ම ඉල්ලා සිටීම නිතැතින්ම සිදුවන්නකි. නමුත් ඒ සඳහා සමාජයෙන්ම උපන් සරල සහ ඉක්මන් පිළිතුරුවල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලික උපකාරක පන්ති සීග්‍රයෙන් රටපුරා වසංගතයක් මෙන් පැතිර යාම සිදුවිය. ඒවා තුල කූඩු වී දැනුම සොයා යාමට රටේ අනාගත පරපුරට සිදුවිය. අඟල් 4ක හෝ 5ක පළල සහිත බංකුලෑල්ලක් මත මැසි මදුරු මකුණු හිරිහැර මැද තහඩු වහලේ ගිනි උණුහුමට එරෙහිව ඉඳ හිට කැරකෙන විදුලි පංකා සෙවනේ ලෑලි තක්සලා තුල අනාගත මල් කැකුළු ස්වකීය ශිල්ප යාත්‍රාව මෙහෙවන්නෝය. එයටම එහි සේවක මණ්ඩලවල රැවුම් ගෙරවුම් අප්‍රසන්න වැසිකිලි පහසුකම් ආදියද එකතු වූ කල අනාගතය වෙනුවෙන් පැලකල රෝස පැලවලින් වුවද අපට බලාපොරොත්තු වීමට සිදුවන්නේ කිඩාරම් මල් පමණි. කෙසේ වෙතත් මෙබඳු කටුක අත්දැකීම් අතරින් මෙම ආසාදිත දේහය සුවපත් කිරීමට අවශ්‍ය කාලය ශ්‍රමය දිවිය කැප කළ තරුණයෙකු මතුව ආයේ. හේ වසන්ත යාපා බණ්ඩාර නම් විය. ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිධාරියෙකු ලෙස විශ්වවිද්‍යාලයෙන් පිට වී උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස වෘත්තීය මාවත තෝරාගත්දා සිටම ඔහු තුල වූයේ මෙම විරූපී අධ්‍යාපන දේහය සුරූපී කිරීමේ අදිටනකි. තම කටුක අතීත මාවත තුල ලද නීරස අත්දැකීම් මැසුරින් වඩා යහපත් අනාගත පරපුරක් උදෙසා වසන්ත නම් සුහුඹුල් තරුණයා ස්වකීය ශිල්ප යාත්‍රාව වසන්තය උදෙසා රුවල් නැංවීය. සිරි දළඳා සමිඳු පහසින් පිබිදී සෙන්කඩගල ෆ්‍රෙඩ් ඊද සිල්වා මාවතේ වටිනා බිම් කඩක් ස්වකීය සවියෙන් උපයාගත් මුදලින් කොටසක් ගෙවා මිලදීගෙන එහි දැයේ වාසනාවන්ත ප්‍රමුඛයන් උදෙසා පළමු ගඩොල The First නමින් තැබෙන්නේය. එලෙස ඇරඹුණු The First අධ්‍යාපන නිකේතන බීජය වසන්ත යාපා බණ්ඩාරයන්ගේ අප්‍රතිහත කැපවීමේ ඵලයක් ලෙස කෙමෙන් ලියලා වැඩෙන්නට විය. එය සරු පසින් හිරු එළියෙන් දියෙන් පොහොනි කළ ආදරණීය බිරිඳ මව පියා සොයුරු සොයුරියන් ඔහු වටා වූ මහා පවුරක් මෙන් විය. ඒ වූ කලී ශ්‍රී ලාංකීය උපකාරක පන්ති ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ මහා හැරවුම් ලක්ෂයක් වූයේය. ඉරමල පිපෙන උදෑසන රොදබඳින දිරිය දරුවන්ගේ සරසවිය නම් තේමාව පෙරදැරිව 2008 වසරේ සිට තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස පැවති The First ආයතනය 2013 වසරේ සිට අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුගෙන් යුත් The First Candian International Private Limited ලෙස පරිවර්තනය වීම සිදුවිය. මෙසේ ලියලා වැඩුණු විසල් වෘක්ෂය සුවහසක් දිරිය දරුවන්ගේ නැන පහන් දල්වන මහා තක්සලාවක් ලෙස අද විරාජමානව සිටි. ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා හිතකර සුදුසු පරිසරය මහනුවර නගරයේ කේන්ද්‍රගතව පිහිටීම නිසා එහි ළඟාවීමේ පහසුව සුවපහසු ආසන ඉඩකඩ සහිත පන්තිකාමර සහ දේශන ශාලා ආයතනික ශ්‍රවණාගාරයක් සහිත එකම ආයතනය වීම මල්ටිමීඩියා ශබ්ද විකාශන ක්‍රම වායු සමනය ආදී වූ නූතන තාක්ෂණ ක්‍රමවේදයන් පැවතීම නූතන සනීපාරක්ෂක පහසුකම් ආදිය එහි දරුවන් ලබන භෞතික පහසුවෙන් බිඳකි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ කලා වාණිජ සහ විද්‍යා ගණිත තාක්ෂණ වේදය යන අංශයන් හදාරන සිසු මානව මානවිකාවන්ගේ සරසවි සිහිනය සරසවන The First ආයතනය එයට අමතරව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළද ස්වකීය විශිෂ්ටත්වයේ මුද්‍රාව සනිටුහන් කර ඇත. ඉංග්‍රීසි අධ්‍යාපන
වෘත්තීය ගණකාධිකාරී ශිල්පී ආයතනය විසින් මෙහෙයවන AAT සහ වරලත් ගණකාධිකාරී ආයතනය විසින් මෙහෙයවන චාටඩ් පාඨමාලා එහි ප්‍රමුඛ පාඨමාලාසේ සැලකිය හැකිය. ඒ හා බැඳුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උත්තුංග නැනසිහින සැබෑ කරවන තරු ලකුණු බඳු වූ සුවිශිෂ්ට ගුරු පවුර මෙහි සුදීප්තියේ පූර්වගාමී වූ වෙති. දැනුම් පවසින් පීඩිත සිසු මනස නැනපිනිදියෙන් දුවාලනු වස් පෙළගැසී සිටින ද ෆස්ට් ගුරු පවුර පෙරමෙන්ම අදත් අදමෙන්ම හෙටත් දිවයිනේ සිව්දිග සිසු මනස් නැනමිනෙන් සැරසීම උදෙසා අගනා මිනිකැට දෝත දරා ඔබ උදෙසා බලා සිටි. ඔබ හඳුනාගත්ත මේ ආයතනයේ නිර්මාතෘවරයා. ඔහු නමින් වසන්ත යාපා බණ්ඩාර. අපි වසන්තය උදෙසා යන పూర్ව තේමාව ඔබට බොහොම හුරු පුරුදුයි. ඔහු මේ නිර්මාණය කරන්නේ විශේෂයෙන්ම උසස් අධ්‍යාපනික ආයතනයක ප්‍රවීණ දේශකයෙක් පමණක් නොවේ. ඔහු වෘත්තීය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙක්. ඔහු ශ්‍රී ලංකා උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ පමණක් නොවේ. ඔහු මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා. මේ සියල්ලන්ට වඩා ඔහු දරුවන් පිළිබඳව බොහොම හොඳ අධ්‍යයනයක් ඇති. දරුවන්ගේ දිශානතිය, දරුවන්ට අවශ්‍ය දිශානතිය සඳහා දරුවා යොමු කරවන සැබෑ ගුරුවරයෙක්, ප්‍රවීණ දේශකයෙක්. එනිසා අපි එතුමාගේ ආශිර්වාදය ආදරණීය දරුවන්ට තිලින කරන්න සූදානම්. ආයුබෝවන් සියලුම 2023 වසරේ උසස් පෙළ විභාගෙ ලියන දුවල පුතාලා වගේම දෙමව්පියොත් සමහර වෙලාවට මේ විදිහට අපව හම්බ වෙන්නේ පළවෙනි දවස 2003 විභාගෙ ලියන අදහස තියෙන අපේ දුවල පුතාලා හැමෝම. මම කියන්නේ අද දවස ඔයාලගේ ජීවිතයේ ඉතාමත් වැදගත් දවසක්. මොකද හේතුව ඔයාලගේ විශ්වවිද්‍යාලය තීරණය වෙන්නේ මේ අපි 2023 ලියන විභාගේ ප්‍රතිඵලයක් විදිහට. මං හිතනවා අපේ ද ෆස්ට් එක අපි ආරම්භ කරපු 2006 අවුරුද්දේ ඉඳලා 2021 මේ අවුරුද්ද වෙනකොට අවුරුදු 15ක් ගත වෙලා තියෙනවා. මේ අවුරුදු 15ක ද ෆස්ට් එකේ මම ගත කරපු අපි ආරම්භ කරපු මේ ගුරු ජීවිතයත් එක්කම අපේ දූ දරුවෝ 10 ගාණක් මේ රටට මේ දැයට ජාතියට වගේම ජාත්‍යන්තරයට ගියපු දරුවෝ 10 ගාණක් පිළිබඳව මට මතකයක් තිබෙනවා. මේ හැමෝම මං හිතනවා එයාලගේ ජීවිතේ කඩයිම පහු කරවුවේ ෆස්ට් එකෙන් කියලා. ඒ ෆස්ට් එකේ ඉගෙනගත්ත දුවල පුතාලාගේ කතාව මට මේ අලුත් දුවල පුතාලාට මොහොතක් කියන්න මං හිතනවා. ඔයාලා සංවේදී වෙයි මේ කතාව ශ්‍රවණය කරන්න. ඒ වගේම බලා ගන්න. දුවල පුතාලා ඔයාලා ජීවිතේ අලුතෙන් ආයිත් පටන් ගන්න යන්නේ. සාමාන්‍ය පෙළ ඔයාලා විශිෂ්ට විදියට සමත් වෙලා තියෙනවා. සමහර අය විශිෂ්ට විදියට කෙසේ වුණත් විභාගේ සමත් වෙලා තිබෙනවා. ඒක තමයි වැදගත්ම දේ. මමත් ඔය වගේ ඔයාලා වගේම උසස් පෙළ විභාගේ ලියලා ඒ විභාගේ ජයගෙන ඊට පස්සේ ඔයාලා බලාපොරොත්තු වෙච්ච ඒ විශ්වවිද්‍යාල කඩේම පහු කරන්න පුළුවන්කමක් ඇති වුණා. ඉස්සෙල්ලම දුවල පුතාලට මම කියන්නම් මම ආර්ථික විද්‍යා විෂය තමයි මගේ ප්‍රියකරම විෂය උනේ. ඒ වුණාට මම දන්නවා මේක අහන දුවල පුතාලා විද්‍යා විෂයන්, ගණිතයේ විෂයන්, තාක්ෂණ විෂය වේදය, කලා විෂයන්, ඒ වගේම වාණිජ විෂයන් මේවා හදාරන්නට ඔයාලා බලාපොරොත්තුවක් ඇති. මම ඔයාලට කියන්නේ දුවල පුතාලා ඔයාලා ජීවිතයේ අරමුණක් තියාගන්න. ජය ගන්න අරමුණක් තියාගන්න. සමහර වෙලාවට බොහොම අඳුරුම අවස්ථා අපිට එනවා. වේදනාකාරී අවස්ථා එනවා. අඳුරුම පෑ ආලෝකයට ආසන්නම පෑ කියලා දුවල පුතාලා පස්සේ කාලෙක අපේ ගුරුවරු ඔයාලට කියලා දෙයි. ඒ හින්දා මධ්‍යම රාත්‍රී 12ට තමයි පටන් ගන්නෙ. ඊළඟ හිමිදිරි අලුයම උදෑසන. ඒ හින්දා ඔයාලා මේ කාලේ කොරෝනා වසංගතය නිසා
ගොඩක් වෙලාවට පීඩාවට පත් වෙලා අම්මලා පච්චිලා සංචලන සීමා වැටිලා ඔයාලා ඔක්කොලාම සමහර වෙලාවට ගෙදර දොරේ ලොක් වෙලා තමයි ඉන්න වැත්තේ. ඒත් මම මේ ලොක් වෙලා ඉන්න දුවලා පුතාලට මම කියන්නේ ජීවිතේ ලොක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. තව අවුරුදු දෙකක් යනකොට අපේ වයස අවුරුදු 18 19 වෙනවා. තව අවුරුදු 3-4ක් යනකොට අපට මේ කාලේ මතකයක් විතරයි. මේ අඳුරු කාලේ නිමා වෙනවා. හැම අඳුරු වලාවකම රිදි රේඛාවක් තියෙනවා කියලා ජීවිතේ කවදා හරි මේ පාඩම ඔයාලට කියලා දෙයි. ඒ නිසා දුවලා පුතාලා අද ඔයාලගේ 2003 විභාගයේ වෙනුවෙන් මේ විදියට ඔන්ලයින් විදියට ඔයාලා ඉගෙන ගන්න ගත්ත අදිස්ථානය මං හිතනවා ඔයාලා ජීවිතේ දිග්විජය කළා කියලා. ඒකට හේතුව අපේ උසස් පෙළ කාලේ මේ විදියට ගුරුවරයෙක් ගොඩාක් කෑත අපි නොදන්න පළාතක ඉඳලා නෙවෙයි ඉගෙනුවේ. බොහොම අපි සමීපයේ ඉඳලා අපේ කන ළඟ ගුරුවරුන්ගේ අත තිබ්බේ. ඒ නිසා අපි ගොඩක් බයෙන් තමයි සමහර වෙලාවට ඉගෙන ගත්තේ. දැන් ඔයාලට එහෙම බයක් නැහැ. ඔයාලා බොහොම ආදරයෙන් නිවසේ ඉඳලා නිවසේ ආලෙන්දී ඉඳලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මම ඔයාලට එක කතාවක් කියනවා දුවලා පුතාලා. වසර 30කට 40කට උඩදී විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මමත් හදාරපු කෙනෙක් විදියට මං හිතනවා ඔයාලට මගේ කතාවෙන් චූටි හරි දෙයක් ගන්න තියෙයි. දුවලා පුතාලා මම මුලින්ම ඉස්කෝලේ ගියේ කිරිබත් කුමරේ ජාතික පාසලට තමයි ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ තමයි මට පුළුවන්කමක් ඇති වුණේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එන්න. මම ඊට පස්සේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කලාංශයේ මම ඉගෙනගත්ත විෂයන් එක්ක මට පුළුවන් වුණා පෙරදින විශ්වවිද්‍යාලයට එන්න. පෙරදින විශ්වවිද්‍යාලයේදී මට පුළුවන් වුණා ඒ ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව කියන විෂය. ඒ විෂය ඉගෙන ගත්තට පස්සේ ඊළඟට මම විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට මම නීති විද්‍යාලයට ඇතුළත් වෙලා තිබුණා. පස්සේ මම පෙරදින විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යයනය අවසන් කරලා නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳව ඒ ඇටෝනියඩ් ලෝ කියන උපාධි තත්ත්වය ලබා ගත්තට පස්සේ මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LLB නීතිය පිළිබඳව උපාධිය හදාරන්න තේරිපත් වුණා. ඊට පස්සේ තමයි මට පුළුවන්කමක් ඇති වුණේ ඒ අවසන් කරලා මගේ පශ්චාත් උපාධිය පිළිබඳව හදාරන්න. පශ්චාත් උපාධිය කියලා කියන්නේ පුතාලා සමහර වෙලාවට ඔයාලා අහලා ඇති MBA කියන උපාධිය. MA කියන උපාධිය. මෙන්න මේ වගේ ඉහළට ඉගෙන ගන්න මටත් අත්පොත් ලැබිය උසස් පෙළ විභාගේ. ඒ හින්දා ඔයාලා මොන විෂය ධාරාවද ඉගෙන ගන්න කියන එක ඔයාලා ගොඩක් ලොකුවට හිතන්න එපා. අපි ඉගෙන ගන්න විෂය ධාරාව ඉඳලා ඔයාලා ඊතර වෙන්න කතාව දිනපු මිනිසුන්ගෙන් අහලා දැනගන්න. මම ඒ තරම් දිනපු මිනිහෙක් නෙවෙයි. හැබැයි මම දිනපු මිනිස්සු ගැන අහලා තියෙනවා. ඔයාලා ලෝකේ කවදා හරි දිනන මිනිහෙක් වෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. මට අත ළඟ පේන මානේ ඔයාලා නැති වුණාට මේ කතාව අවසන් වෙනකොට ඔයාලට අදහසක් ඇති වෙයි ජීවිතේ දිනා ගන්නවා කියලා. පුතාලා දිනා ගන්න නම් කඳු නගින්න ඕනේ. කඳු නගින්න පුළුවන්නේ පුතාලා වෙහෙසෙන්න නොපැකිලෙන මිනිස්සුන්ට කියලා මාක්ස් වරක් කියලා තියෙනවා. ඒ නෝ වෙහෙසෙන්න පැකිලෙන්න එපා කවුරුවත්. ඔයාලා වෙහෙසිලා ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න දේවල් තමයි මතු දවසකදී ඔයාලට වැදගත් වෙන්නේ. ලංකාවේ ඔයාලා මේ වගේ ඉගෙනගෙන ඔයාලා හිතන අරමුණු වලට ආපු මිනිස්සු කීප දෙනෙක්ගේ කතාව හොයලා බලන්න. ඔයාලා දන්නවා අපි රාත්‍රියට ආලින්දියට ආවට පස්සේ මේ මාධ්‍යයේ තියෙන දෙරණ කියලා නාලිකාවක්. දිනිත් ජයවීර කියලා මාමා කෙනෙක් තමයි ඒකේ අයිතිකාර මහත්තයා. එයා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් දිනාගත්ත ජයග්‍රාහකෙක්. ඔයාලා දන්නවා ඒ වගේම ඉන්නවා ලංකාවේ අංක 1 කෝටිපති ව්‍යාපාරිකයෙක් ධම්මික පෙරේරා කියලා. ඔයාලා අහලා ඇති. මොරටු විශ්වවිද්‍යාලයෙන් තමයි එයා බිහි වෙන්නේ. ලංකාවේ මේ වගේ අද ජයග්‍රහණය කරපු මිනිස්සු ගොඩක් වෙලාවට ජීවිතේ බිඳුවෙන් පටන් ගන්න නැගිටපු මිනිස්සු. අපිට පේන මානේ අද ජීවත් වෙන මිනිස්සු. ඒ හින්දා පුතාලා හොඳට තේරුම් ගන්න ලංකාවේ විශ්වවිද්‍යාල වලින් පිට වෙච්ච දරුවෝ පහුගිය කාලේ ජාත්‍යන්තරේ ජයග්‍රහණය කළා. අද යොහානි ගැන කවුරුත් කතා කරනවා. යොහානි ගැන අද සින්දු අහන හැමෝම මං හිතන්නේ ඉන්දියාව විතරක් නෙවෙයි ප්‍රංශේ නෙවෙයි ඇමරිකාවේ නෙවෙයි ලෝකේ පුරා යොහානිගේ ගීත අහන්න අමන්දානන්දයටපත් වෙන්න තරුණ දරුවෝ විතරක් නෙවෙයි අපි වගේ ඊට වඩා වැඩි වියපත් වෙච්ච අපිටත් වඩා මහලු වයසේ ඉන්න මේ හැමෝම කන් යොමු කරනවා. හැබැයි අද යොහානිගේ මැනිකේ මගේ සින්දු අහන හැම කෙනෙක්ම
යොහානි පහුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ මොන තරම් අභ්‍යාස කළාද? හුසේන් බෝල්ට් කියලා හිටියා ධාවකයෙක්, ඇමරිකානු ධාවකයෙක්. ඒ ධාවකයා මීටර 100 අවසාන ඉලක්කය ඔලිම්පික් කුලෙල ජයග්‍රහණය කළාට පස්සේ තමයි අපි හුසේන් බෝල්ට් හඳුනාගත්තේ. හැබැයි හුසේන් බෝල්ට් ඔලිම්පික් කුලෙලේ ප්‍රම් පදක්කම ගන්න කලින් දාස් ගණන් මේ පොළොව මත දුවලා අභ්‍යාස කරලා ජයග්‍රහණය කරලා තිබෙනවා. අන්තිම මොහොත තමයි අපි දකින්නේ. ඒ නිසා කුළුගෙඩි පහර 1000ක් ගහලා 1001 දී තමයි ගාල බිඳ හෙලන්නේ. අපි දකින්නේ ඒක. ඒ නිසා අභ්‍යාස කරන එක, ඉගෙන ගන්න එක අපේ ජීවිතය ඇඟට ගන්න පුතාලා. ඔයාලට මම කියනවා ජීවිතේ ජයග්‍රහණය කරනවා නම් වෙහෙසෙන්න වෙනවා අපි හැමෝටම. හැබැයි මේ වෙහෙසෙන එක ආයෝජනයක් කියලා හිතන්න කියලායි මම කියන්නේ. පුතාලා ඔයාලා අහලා තියෙනවා ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ අයිතිකාරයා බිල් ගේට්ස් නිකම් බිහි වෙච්ච මිනිහෙක් නෙවෙයි. අපි අහලා තියෙනවා ඉන්දියාවේ අදානි සමාගම ලංකාවේ බටහිර ජැටිය වරාය ගන්න සැලසුම් කරලා තිබෙනවා කියලා කතාවක් ඔයාලා අහලා තිබෙනවා. මම කියන්නේ මේකයි. වරායක් මිලදී ගන්න, වරායක ආයෝජනය කරන්න මිනිහෙක් හිතනවා කියන්නේ අපි හිතන විශ්වවිද්‍යාල කඩේම වගේ එකක්ද? ඔයාලා දන්නවා පහුගිය දවසක ආවා මයික් පොම්පියෝ කියලා ඇමරිකානු ජාතිකයෙක්. ඔව් එනකොට අදහසක් ඇතිව ආවා අපේ මේ යුගදනව් කියන බලාගාරය පිළිබඳව. මම ඔයාලට කියන්නේ බලාගාරයක් හදන්න, වරායක් හදන්න, ලෝකෙ ජය ගන්න මේ වගේ මොන තරම් වික්‍රම කරන මිනිස්සු මේ පොළොවේ බිහි වෙලා ඉන්නවද? බලන්නකෝ දැන් අපි ඔය කතා කරන අපේ මේ යුගයේ වීරවරියක් විදියට අපේ හිතවල පැලවෙලා පැන නගින යොහානිගේ ආදායම ඩොලර් මිලියන 5යි කියලා කියනවා. අපි සමහර රටවල් වලින් ණය ආධාර ගන්නවා ඩොලර් මිලියන 250ක්. පහුගිය දවස්වල කතා වුණා බංගලිදේශයෙන් ඩොලර් මිලියන 250ක් ණයට ගන්න ලංකාව ගියා කියලා. යොහානිගේ ආදායමත් එක්ක බංගලිදේශයෙන් අපි ගන්න ණය හිතලා බලන්න. යොහානිගේ එක ගීතයක් ඔය විදියට ජනප්‍රිය වුණා නම් ගීත තව කීපයක් කිව්වා නම් යොහානිගේ ලංකාවේ ආණ්ඩුවට ණය ගන්න පුළුවන්. ඒ හින්දා මං කියන්නේ දුවලා පුතාලා ඔයාලා ඉගෙන ගන්නවා කියන එක අතාරින්න එපා. මේක තමයි අපේ රන්න ආයුධය. මේ ආයුධය තියෙනවා නම් ඔයාලා ඉදිරියේ ඕන జగතෙක් බිම වැටෙනවා කියන එක මම ඔයාලට කියනවා. ඒක කලාංශය කියලා පහත් කරන්න එපා. ඔයාලා දන්නවා මෑතකදී අපෙන් ජීවිතෙන් සමුගත්තා WD අමරදේවයන්. කලාංශයෙන් එතුමා ඉගෙන නොගත්තා නම් අපිට මොන තරම් වස්තුවක් අපේ රටට අහිමි වෙනවද? වාණිජ විෂයන් සම්බන්ධයෙන් ඔයාලා හිතලා බලන්න. මේ විෂය පිළිබඳව දන්න ඔයාලගේ වැඩිහිටියෝ ඔයාලට කතා කරයි මේ විෂය පිළිබඳව තියෙන අනාගත වටිනාකම ගැන. මේක පුතාලා මම ඔයාලට කියන්නේ මහ බැංකුවට කවුරු හරි යන්න හිතනවා නම් මහ බැංකුව කියන්නේ රටක තියෙන එකම එක බැංකුවක්. ඒකේ අධිපති වෙනවා කියලා සිහිනයක් තියනවා නම් ඒ හීන හැබෑ වෙනවා. ඔයාලා ওই වාණිජ වේදේ කරනකොට. ඔයාලා කවදා හරි දවසකදී වෛද්‍යවරයෙක් වෙනවා. නිලීක මලවිගේ කියලා කියන්නේ ලංකාවේ විශේෂඥ වෛද්‍යවරියක්. ඒ වගේම තමයි අපේ රටේ තියෙනවා NMR කියලා. ඒ කියන්නේ ඖෂධ නියාමන අධිකාරිය කියලා. ලංකාවට ඖෂධ ගේන්නේ ඒ ආයතනයෙන්. ඒ ඖෂධ ගෙනල්ලා ඒව පරීක්ෂණ කරනවා, පර්යේෂණ කරනවා, සහතික දෙනවා. මේ වගේ දෙවන්ත ආයතනවල රජයේ වෙන්න පුළුවන්, පෞද්ගලිකංශය වෙන්න පුළුවන්. මේවායේ වෛද්‍ය විද්‍යාව ඉදිරියට ඉගෙන ගත්ත දරුවන්ට ඒ විශ්වවිද්‍යාල සමතුන්ට ලොකු අවස්ථාවක් තියෙනවා ඔයාලට අනාගතේ ජය ගන්න. ඔයාලා දන්නවා ලංකාවේ මේ තියෙන ගොඩාක් මහවැලි වේල්ල, කොත්මලේ, රන්දනිගල මේ වගේ තැවැන්ත ඉංජිනේරු කර්මාන්තවලට යන්න පුළුවන් ගණිතය හදාරපු, තාක්ෂණ වේදේ හදාරපු දරුවන්ට. ඒ නිසා පුතාලා ඔයාලා කවදා හරි හිතනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට එන්න ඔයාලට පුළුවන් නීතිය ඉගෙනගෙන ඔය ඕනම විෂය ධාරාවක් එක්ක ඔයාලට අග්‍ර විනිශ්චයකාරවරයා වෙන්න පුළුවන්. මෙච්චර ශක්තියක් තියෙන ඔයාලා දැන් ඔයාලගේ නිදිකට අවදි කරලා පුතාලා ඉගෙන ගන්න දැස් යොමු කරන්න. ඔයාලා ලංකාවේ කවදා හරි දවසකදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා වෙන්න හිතනවා නම් වැඩි ඈතක නෑ රත්තරන් පුතාලා. ඒකට අදිස්ථානය විතරයි ඕනන්නේ.
ඔයාලගේ ඒකායන අධිෂ්ඨානෙන් සියලු මනසේ තිබෙන වෙනස් ඒ දුර්විපාක ඉවත් කරලා ඔයාලගේ ආදරයෙන් අම්මා අප්පච්චි එක්ක ඇහි මුණේ තියාගෙන හැදිලා වැඩුණු ඔයාලා හැමෝම දැන් ඔයාලගේ දැහැන් යොමු කරන්න ඔයාලගේ අධ්‍යාපනයට. මගේ The First කියන අපේ ආයතනයේ ඉන්න ගුරු මණ්ඩලය ලංකාවේ ප්‍රවීණතම ගුරු මණ්ඩලය. මම ඒක කියන්නේ හුදෙක් කරුණක් විදියට විතරක් නෙවෙයි. මං අවුරුදු 30ක් විතර මේ ගුරුවරුන් අධ්‍යයනය කරලා තිබෙනවා. මේ හැම ගුරුවරයෙක්ම ලංකාවේ පළවෙනියෙකුට උගන්වලා තියෙනවාමයි. ඒ නිසා ලංකාවේ පළවෙනියෙකුට උගන්වන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අවුරුදු දෙකක කාලයක් තිස්සේ ලංකාවේ පළවෙනියෝ දිස්ත්‍රික්කවල පළවෙනියෝ හදන්න මේ ගුරු මණ්ඩලයට තියෙන උපන් හපන්කමක්. මම තෝරනකොට ගුරුවරයෙක් දරුවන්ගේ මගේ දුවලා දෙන්නයි පුතයි ඒ තුන් දෙනා ඉගෙන ගන්නේ මේ ගුරුවරයාගෙන් කියලා හිතාන තමයි මේ ගුරු මණ්ඩලේ තේරුවේ. ඒ හින්දා ලංකාවේ මේ වගේ ගුරු මණ්ඩලයක් කලාංශේ, වාණිජාංශේ, ගණිතාංශේ, තාක්ෂණාංශේ ඒ වගේම විද්‍යාංශේ මට හොයාගන්න පුළුවන් උනේ බොහොම අමාරුවෙන් කලාතුරකින්. ඒ හින්දා මේ වගේ ගුරු අප්පච්චිලාගෙන් මෑණියන්ලාගෙන් ඉගෙන ගන්න ඔයාලට වාසනාව ශක්තිය තියෙනවා. 2023 විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ රටේ අගරජකම දක්වා සිහින මවාගෙන ඔයාලා ඉගෙන ගන්න. ඔයාලා හැමෝටම සුබ පතනවා. බුදු සරණයි, දෙවි පිහිටයි, සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි. බොහොම ස්තුතියි. ආදරණීය දරුවනේ, ආදරණීය දෙමව්පියනේ, අද බහුතරයක් දරුවන් තෝරා ගන්නා වූ විෂය ධාරාවක් බවට තාක්ෂණ වේදය නම් විෂය ධාරාව පත්වී අවසන්. අනාගත කාර්මික ලෝකයේ තුල ජයග්‍රාහී ඉමකට ඔබේ දරුවාව කැඳවාගෙන යන්නේ මේ තාක්ෂණ වේදය විෂය ධාරාව. මේ විෂය ධාරාවේ ප්‍රවීණයෙක් මානවර The First උසස් අධ්‍යයන ආයතනයේ මේ ඇදුරු මඩුල්ලේ ප්‍රධානියා වෙනවා. ඔහු නමින් නලින් ජයවර්ධන. එතුමා විශේෂයි. එතුමා විශේෂ වන්නේ මේ තාක්ෂණ වේදයේ පිළිබඳව ලංකාවේ විශාලතම පන්තියේ නිර්මාතෘවරයා. ඉතින් එතුමාගේ සෙවණේ ඔබේ අනාගත තාක්ෂණ වේදයේ පිළිබඳව ඒ විෂය ධාරාව පිළිබඳව සහ විෂයානුබද්ධ ගුරු ඇදුරු මඩුල්ල හඳුනා ගන්න අපි එතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ස්තුතියි. අයිබෝවන් දරුවනේ, ඔයාලා හැමෝම අපි ආදරයෙන් පිළිගන්නවා මහනුවර The First ආයතනයේ තාක්ෂණික අංශය වෙනුවෙන් දීර්ඝ කාලයක් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටපු ඔයාලගේ ප්‍රතිඵල මෑතකදී නිකුත් වුණා. එතකොට අපි වෙනදාට වඩා වෙනස් ආකාරයකට ඔන්ලයින් විදිහට තාක්ෂණික විෂය ධාරාවේ ආරම්භක සම්මන්ත්‍රණය පවත්වනවා. බොහෝ දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තාක්ෂණ වේදය විෂය ධාරාව කොයි වගේද කියන එක. මොකද ලංකාවේ බොහෝ දරුවෝ බොහෝ දෙමව්පියන්ට මේක අලුත් විෂය ධාරාවක් වෙනවා. හැබැයි මේ විෂය ධාරාව ගැන කතා කරොත් 2015 අවුරුද්දේ තමයි මේ විෂය ධාරාවේ පළවෙනි විභාගය පැවැත්වෙන්නේ. ඒතර ඔබ අයිති වෙන්නේ 2023 උසස් පෙළ විභාගයේ ලියන කණ්ඩායම විදිහට. එතකොට පුතේ ඔයාලා 2015 ඉඳන් මේ 2023 කණ්ඩායම වෙනකොට ලංකාවේ 9 වෙනි කණ්ඩායම. ඒ කියන්නේ ලොකු අතීතයක් තියෙනවා තාක්ෂණික විෂය සම්බන්ධයෙන්. හැබැයි බොහෝ දෙමව්පියෝ බොහෝ දරුවෝ තාමත් මේ විෂය ධාරාව මොකක්ද කියන එක පිළිබඳ ලොකු අවබෝධයකින් නැතුව තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මම මගේ කතාව තුළදී බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන්ම ඔබට මේ විෂය කොයි වගේද? ඒතර මේ විෂය කොහොමද තෝරගන්නේ? මේ විෂය තෝරගත්තාම මොන වගේ රැකියාව වෙළඳපොළකටද ඔබ අයත් වෙන්නේ? මෙන්න මේ පිළිබඳව කතා බහ කිරීම තමයි මගේ අද කටයුත්ත. ඒතර මුලින්ම මම මේ විදිහට කතාව ආරම්භ කරන්නම්. මේ තාක්ෂණ වේදය කියන විෂය ධාරාව තෝරගන්නේ කොහොමද? විෂයන් තෝරගන්නේ කොහොමද කියන එක පිළිබඳව මම මුලින්ම ඔබට පුංචි කතාවක් කියන්නම්. එතකොට පුතේ ඔයාලා දන්නවා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවක් කරනකොට විෂයන් තුනක් තෝරාගත යුතුයි. ප්‍රධාන විෂයන් තුනක් තෝරාගත යුතුයි.
ඊට අමතරව ජෙනරල් ඉංග්‍රීසි වගේ විෂයන් තියෙනවා. ඒක හැමෝම කරන විෂයන්. එතකොට තාක්ෂණ වේදයේදී ප්‍රධාන විෂයන් ඔබ 3ක් තෝරාගත යුතුයි. එතකොට ඒකෙදී මම මේ විදිහට ඔයාලට විස්තර කරන්නම් මේ විෂය කොහොමද තෝරගන්නේ කියලා. පළවෙනියටම පුතේ ඔබට තෝරගන්න සිද්ධ වෙනවා විෂයන් දෙකකින් එකක්. ඒ තමයි මෙන්න මේ විෂයන් දෙක. එකක් තමයි ඉංජිනේරු තාක්ෂණ වේදය, ඉංජිනේරින් ටෙක්නොලොජි, අපි කෙටියෙන් ET කියලා තමයි කියන්නේ. දෙවෙනි විෂය තමයි පුතේ ජෛව පද්ධති තාක්ෂණ වේදය, එහෙම නැත්නම් බයෝසිස්ටම් ටෙක්නොලොජි කියන විෂය ධාරාව. මේ විෂයන් දෙකෙන් ඔබ එක විෂයක් තමයි තෝරගත යුත්තේ. එතකොට මේ විෂය ධාරාව තෝරගත්තොත් ඔබ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන අංශයට අදාළ වෙනවා. මේ විෂය ධාරාව තෝරගත්තොත් ඔබ ජෛව පද්ධති තාක්ෂණ වේදය කියන අංශයට තෝරගත්ත දරුවෙක් වෙනවා. එතකොට ඔබට මේ විෂයන් දෙකම කරන්න බෑ පුතේ. මොකද බොහෝ දරුවෝ කියන දෙයක් තමයි මම ETත් කරනවා BSTත් කරනවා කියලා. එහෙම විෂයන් දෙකක් තෝරගන්න බෑ. ඔබ මේ විෂයන් දෙකෙන් එකක් තමයි පුතේ තෝරගත යුත්තේ. එතකොට ඔබ තමයි තීරණය කරන්න ඕන ඔබ කරන විෂය ධාරාව මොකක්ද කියලා. එතකොට අපේ යසිත් සර් ඉංජිනේරින් ටෙක්නොලොජි කරන ගුරුවරයා අපේ සර් පැහැදිලි කරයි ඔබට ඉංජිනේරින් ටෙක්නොලොජි කොයි වගේ විෂය ධාරාවක්ද කියලා. ඒ වගේම අපේ චුලාන් නවෝදක සර් BST කරන අපේ ගුරුවරයා සර් පැහැදිලි කරයි මේ විෂය ධාරාවේ අන්තර්ගතය මොකක්ද කියලා. ඔබ තමයි තීරණය කළ යුත්තේ මේ විෂයන් දෙකෙන් මොන විෂයද ඔබ තෝරගන්නේ කියලා. එතකොට ඔන්න එක විෂයක් තෝරගෙන ඉවරයි. දෙවෙනි විෂය ධාරාවට දෙවෙනි විෂයට આવොත් පුතේ ඒ තමයි මගේ විෂය. Science for Technology. තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය ධාරාව. Science for Technology කියන විෂය ධාරාව. එතකොට පුතේ මේ විෂය අනිවාර්යෙන්ම ටෙක්නොලොජි කරන තාක්ෂණ වේදය කරන හැම දරුවෙක්ම තෝරාගත යුතුයි. ඒ නිසා ඔබට මාව මගහැරලා තාක්ෂණ වේදය හදාරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මාව තෝරගන්නම සිද්ධ වෙනවා ඔබට. මගේ විෂය ධාරාව. තුන්වෙනි විෂය ධාරාව ගත්තොත් පුතේ තුන්වෙනි විෂය ධාරාව යටතේ ඔබට විෂයන් 11කින් එකක් තෝරගන්න පුළුවන්. විෂයන් 11කින් එකක් ඔබට තෝරගන්න පුළුවන්. එතකොට මම මේකෙදි ප්‍රධාන වශයෙන්ම ළමයින් වැඩිපුරම තෝරගන්න විෂයන් දෙක ඔයාලට මුලින්ම මතක් කරලා දෙන්නම්. ඒ තමයි පුතේ ICT විෂය ධාරාව සහ ඇග්‍රි කියන විෂය ධාරාව. එතකොට තවත් විෂයන් පුතේ 9ක් තියෙනවා ඔබට තෝරගන්න. නමුත් බහුතරයක් ළමයි ටෙක්නොලොජි ළමයින්ගෙන් 90ක් දරුවෝ පුතේ තෝරගන්නේ එක්ක ICT එහෙම නැත්නම් ඇග්‍රි. එතකොට ඔබත් 2023 කණ්ඩායම විදිහට අනිවාර්යෙන්ම මේ විෂයන් දෙකෙන් එකක් තමයි ප්‍රධාන වශයෙන් තෝරගන්නේ. ඊට අමතරව තියෙන විෂය ධාරාවන් ගැන මම කෙටියෙන් කිව්වොත් පුතේ මැත්ස් කියලා විෂය ධාරාවක් තියෙනවා. හැබැයි වැරදිවා තේරුම් ගන්න එපා. ඒක කම්බයින් මැත්ස් නෙවෙයි. ඒතර O level maths ගැන ඔයා දන්නවා, combined maths ගැන අහලා තියෙනවා. ඒ දෙක අතරතුර තියෙන විෂයක් තමයි අපි කතා කරන මේ තාක්ෂණ වේදයේ maths කියලා කියන්නේ. ඊට අමතරව geography කියන විෂය, media කියන විෂය, මේ වගේ ඊට පස්සේ ඔයාට ඕනනම් accounts කියන විෂය, econ කියන විෂය, ඊට පස්සේ චිත්‍ර කියන විෂය, මේ වගේ විෂයන් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා ඔබට. එතකොට මම ප්‍රධාන වශයෙන් ඔබට යෝජනා කරන්නේ මෙන්න මේ විෂයන් දෙක තුල නතර වෙලා ඉන්න කියලා. ඒකට හේතුව තමයි පුතේ අවසානයේදී අපි කල්පනා කරන්න ඕන විශ්වවිද්‍යාලයේදී ඔබට ලැබෙන පාඨමාලා ප්‍රමාණය. තාක්ෂණ වේදය කරන දරුවන්ගෙන් විශ්වවිද්‍යාලය තුල වැඩිම පාඨමාලා ප්‍රමාණයක් තියෙන පුතේ ICT සහ ඇග්‍රි කියන විෂයන් දෙක තෝරගන්න දරුවන්ට. අනිත් දරුවන්ට තියෙන්නේ අඩු පාඨමාලා ප්‍රමාණයක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මේ විෂය ධාරාවන් දෙක, මේ විෂයන් දෙක ඔබ තෝරගන්න කියලා. එතකොට ඔය විදිහට තමයි පුතේ මේ විෂය තෝරා ගැනීම සිද්ධ කරන්න වෙන්නේ. එතකොට ඔබට සිද්ධ වෙනවා මේ විෂයන් දෙකෙන් එකක් තෝරගන්න, මේ විෂය අනිවාර්යයෙන්ම තෝරගන්න. මෙතන තියෙන විෂයන් 11න් විෂයක් තෝරගන්න සිද්ධ වෙනවා. එතකොට ඔබ තාක්ෂණ වේදය විෂයන් 3ම තෝරගෙන අවසන් වෙනවා. එතනින් එහාට ඔය කතා කරේ තාක්ෂණ වේදය විෂය තෝරගන්නේ කොහොමද කියලානේ. ඊට පස්සේ මම මගේ විෂය පිළිබඳ පුංචි මතක් කිරීමක් කරන්න. Science for Technology. තාක්ෂණ වේදය සඳහා විද්‍යාව.
හුඟක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි ටෙක්නොලොජි ලේසිද අමාරුද කියලා. පුතේ ලෝකේ ලේසිම දේවල් තියෙනවද? නැහැ. ලෝකේ අමාරුම දේවල් තියෙනවද? ඒත් නැහැ. ඕනම දෙයක් පුතේ ලේසි හෝ අමාරු වෙන්නේ ඔබ ඒ විෂය වෙනුවෙන් දක්වන උනන්දුව කැපවීම මත. එහෙම නැතුව ලෝකේ අමාරු විෂයන් ලේසි විෂයන් කියලා නැහැ. ඕනම විෂයක පුතේ ඉහළින්ම සමත් වෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම පහළම ප්‍රතිඵලයක් ගන්න පිරිසකුත් ඉන්නවා. ඒ ප්‍රතිඵලය නිර්මාණය වෙන්නේ තමා මත. අර සෑම මිනිසෙකුම තම වාසනාවේ නිර්මාතෘවරයාය කියලා කතාවක් තියෙනවා. කේන්දරවල ලියලා නැහැ පුතේ ඔයා අනාගතයේදී මොන වගේ කෙනෙක්ද වෙන්නේ කියලා. එහෙම ලියනව කවුද? කේන්දරේ හදන එක්කෙනා. ඒ නිසා මගේ විශ්වාසය අපේ ජීවිතේ නිර්මාණය කරන්නේ අපිමයි. ඒ නිසා ඔබට පුතේ මෙන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා මුල ඉඳන් පටන් ගන්න අවස්ථාවක්. මම හැමදාම කියන දෙයක් තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මත පුතේ උසස් පෙළ ප්‍රතිඵලය තීරණය වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මත උසස් පෙළ ප්‍රතිඵලය තීරණය වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළට පුතේ A9ක් ගන්න සමහර දරුවෝ උසස් පෙළ විෂයන් තුනම අසමත් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේම බොහොම අමාරුයි සාමාන්‍ය පෙළ 6.3ක් වගේ ප්‍රතිඵලයක් අරගෙන A3ක් අරගෙන විශ්වවිද්‍යාල ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මහාචාර්යවරු වෙච්ච දරුවොත් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට මට මතක් කරන්න තියෙන්නේ මේ ආරම්භය. මේ ආරම්භය හරියට ගන්න. එතකොට අවසානය අතිසාර්ථක කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා තාක්ෂණ වේදය කියන විෂය ධාරාව මගේ භාෂාවෙන් කියනවා නම් හරිම ලේසි. හරිම ලේසි. හැබැයි ඒක තීරණය වෙන්නේ පුතේ උගන්වන ගුරුවරයා මත සහ ඉගෙන ගන්න දරුවා මත තමයි මේ දේවල් තීරණය වෙන්නේ. ඒ නිසා අපිට ගුරුවරු විදිහට ඒ වගේම ඔබට ඉගෙන ගන්න දරුවෝ විදිහට ලොකු වගකීමක් සහ ලොකු වැඩපිළිවෙලක් කරන්න සිද්ධ වෙනවා මේ කාල සීමාව තුලදී. එතකොට අපි ඔන්ලයින් ක්‍රමයට මේ ආරම්භ කරන පන්ති ඊළඟට අපි මේ කොරෝනා කාලය අවසන් වුණාට පස්සේ අපි සාමාන්‍ය ෆිසිකල් පන්ති භෞතික පන්ති විදිහට ආරම්භ කරනවා. ඊට අමතරව අපි මේ පටන් ගන්න ඔන්ලයින් ක්ලාස් එකක් අපි 2023 අවසානයේ දක්වා ගෙන යාමටත් බලාපොරොත්තු වෙනවා. එතකොට මම මතක් කරන්නම් මේ විෂය ධාරාව කොහොමද සකස් වෙන්නේ මගේ විෂය ධාරාව. පුතේ මේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය ධාරාව යටතේ අපිට කොටස් කීපයක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාට ඉගෙන ගන්න සිද්ධ වෙනවා පුතේ මෙන්න මේ කොටස බයොලොජි ජීව විද්‍යාව කියන කොටස ඔබට ඉගෙන ගන්න වෙනවා. ජීව විද්‍යාව කියන කොටස. ඊට පස්සේ පුතේ ඔයාට සිද්ධ වෙනවා මැත්ස් කියන විෂය. එහෙම නැත්නම් ගණිතය ඔබට ඉගෙන ගන්න වෙනවා. ඊට අමතරව පුතේ ෆිසික්ස් හරි ෆිසික්ස් භෞතික විද්‍යාව ඒ වගේම කෙමිස්ට්‍රි රසායන විද්‍යාව ඔයාලා O level කාලේ කැමතිම කොටස් දෙකක් මං හිතන්නේ භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන කොටත් සමහරුන්ට නේද පොඩි අවුලක් එනවා ඇති. හරි. ඊට අමතරව පුතේ අපිට IT ඉගෙන ගන්නත් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට කොටස් පහකින් සමන්විත වෙනවා පුතේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය ධාරාව. එතකොට මේ විෂයන් පහම අපි පන්ති කාමරය තුලදී අඩුවක් නැතුව වැඩියක් නැතුව ඔබට උගන්වනවා. බයොලොජි පාඩම් දෙකක් පුතේ ජීව විද්‍යා පාඩම් දෙකක් ඔබට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මැත්ස් වලින් පාඩම් 5ක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ෆිසික්ස් වලින් පාඩම් 8ක් ඉගෙන ගන්න වෙනවා. කෙමිස්ට්‍රි පාඩම් 6ක්, IT පාඩම් 5ක්. මේ විදිහට පුතේ අපිට පාඩම් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ 12 වසරට සහ 13 වසරේදී අපි ඉගෙන ගන්න පාඩම්. ඉතින් මම හිතන්නේ මේක ක්‍රමානුකූලව ඔබට දිය යුතුයි. එහෙම නැත්නම් ඔබ සමහර දක්ෂයෙක් වෙන්න පුළුවන් අදක්ෂයෙක් වෙන්න පුළුවන් ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැත්තේ නැතුව යනවා. ওই විදිහට තමයි පුතේ අපේ විෂය නිර්මාණය වෙන්නේ. මම තවදුරටත් මේක ඇතුළට පාඩමෙන් පාඩමට යන්න බලාපොරොත්තුවක් නැහැ. මොනවද මේ පාඩම් දෙක මොනවද පාඩම් පහ පිළිබඳව ඒවා අපි පුතේ සාමාන්‍ය පන්තියේදී මේ පිළිබඳව සාකච්ඡා කරමු. ඊළඟට විභාග ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ? කොහොමද අපිට ලකුණු ලැබෙන්නේ? මේ දේවල් පිළිබඳ සාකච්ඡා කරමු. හරි. ඊළඟට පුතේ අපි 2015 ඉඳන් මේ 2023 කණ්ඩායම දක්වා මහනුවර නගරය තුල වැඩිම ළමයි සංඛ්‍යාවක් සහ වැඩිම ප්‍රතිඵල නිර්මාණය කරන පන්තිය බවට පත් කරා. ඒ වගේම තමයි සෑම වසරකම වැඩිපුරම විශ්වවිද්‍යාල වරම් අපි තමයි ලබා දෙන්නේ. මහනුවර දිස්ත්‍රික්කයෙන් අපි හිතුවොත්
ඉංජිනේරු තාක්ෂණ වේදයෙන් ළමයි 100ක් විශ්වවිද්‍යාලය යනවා නම් ඒකෙන් පුතේ 60ක් විශ්වවිද්‍යාලෙ ගිය අපේ පන්ති වලින්. එතකොට BST වලින් ළමයි 80ක් විශ්වවිද්‍යාලෙ ගියා නම් පුතේ ඒකෙන් ළමයි 50ක් විශ්වවිද්‍යාලයට තෝරගත්තේ අපේ පන්ති වලින්. එතකොට අපි මේ වෙනකොට මේ නගරය තුල මහනුවර දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය ඒ දිස්ත්‍රික්ක වලින් පවා පුතේ වැඩිම විශ්වවිද්‍යාල වරම් ලබා දෙන්න අපේ ආයතනයේට අපේ ගුරුවරු කණ්ඩායමට පුළුවන්කම ලැබුණා. එතකොට මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා ශක්තිමත් ගුරුවරු කණ්ඩායමක්. එතකොට අපි ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ගත්තොත් ජුලා නවෝදක සර්, ඒ වගේම ඉංජිනේරු තාක්ෂණ වේදයේ යසිත් සඳනායක සර්. එතකොට අපි ගත්තොත් ඇග්‍රි නැත්නම් කෘෂි විද්‍යාව හේරත් ගුණතිලක සර්. එතකොට ICT අජිත් දිසානායක සර් සහ ඉන්දික බණ්ඩාර සර් කණ්ඩායමක් විදියට එකතු වෙලා අපි 2015 ඉඳන් අද දක්වා සාමූහික කණ්ඩායමක් විදියට මේ ප්‍රතිඵල නිර්මාණය කරන්න දායක වෙනවා. මොකද මම එක විෂයය උගන්වන්නේ මට බෑ ළමයේගේ සමස්ත ප්‍රතිඵලය තීරණය කරන්න. අනිත් ගුරුවරු දෙදෙනාගේද සහයෝගය ඇතුව තමයි මේ ප්‍රතිඵලය නිර්මාණය කරන්නට සිද්ධ වෙන්නේ. එහෙනම් මම ඔබට තාක්ෂණ වේදයේ විෂය තෝරා ගන්න ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමක් කරා. විශ්වවිද්‍යාලය ගැන කතා කරොත් පුතේ ඊටාම කෙටියෙන් ලංකාවේ තියෙන සියලුම විශ්වවිද්‍යාලවල මේ වෙනකොට තාක්ෂණ වේදය වෙනුවෙන් දරුවන් තෝරා ගැනීම සිද්ධ වෙනවා. පුතේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත් ඊළඟට ගන්න ප්‍රතිඵල ගන්න දරුවන්ට යුනිවර්සිටි කොලෙජස් තියෙනවා. ඒ වගේම ඇග්‍රි ස්කූල් තියෙනවා, විද්‍යාපීඨ තියෙනවා. යනාදී වශයෙන් ඔබට උපාධියක් හදාරන්න පුළුවන් ක්‍රමවේද රාශියක් මේ තාක්ෂණ වේදය තුල අපිට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔබ තාක්ෂණ වේදය තෝරා ගැනීම පිළිබඳ සතුටු වෙන්න. එනම් පුතේ මම මේ වෙනුවෙන් කතා කරන ප්‍රමාණය මෙතනින් අවසන් කරනවා. ඊළඟට මම ආරාධනා කරනවා අපේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ ගුරුවරයා චුලාන් නවෝදක සර්ට ඔබව අමතන ලෙස. ස්තුතියි නලින් සර්. ආයුබෝවන් ළමයි. මහනුවර දැවැන්තම තාක්ෂණ වේදේ පාඨමාලාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මීට කලින් කතා කරපු නලින් සර් ඕගොල්ලන්ට ටෙක්නොලොජි හා සම්බන්ධ මූලික හැඳින්වීම ඔක්කොම ටික කියලා දුන්නා. මට දෙන බොහොම පොඩි කාල සීමාවක් ඇතුලේ මගේ විෂය සහ මගේ විෂයේ පැවැත්ම හා මං ගැන පොඩි කාරණා කීපයක් ඕගොල්ලන්ට කියලා දෙන්න. මේක ගොඩක් ලොකු වෙලාවක් ගන්න නැහැ. බොහොම පොඩි කාල සීමාවකින් ඔය අවශ්‍ය කර හැමදේම චුට්ටක් ඕගොල්ලන්ට කියනවා. ඉස්සෙල්ලා මම ගැන කිව්වොත් මම චුලාන් නවෝදක. මම ඉස්කෝලේ ගියේ පින්නවල ජාතික පාසලට. මගේ විශ්වවිද්‍යාලයේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ මොලිකියුලර් බයොලොජි and බයෝටෙක්නොලොජි මම ඉගෙනගෙන තියෙනවා. අවුරුදු 14ක් තිස්සේ ළමයින්ට උගන්වනවා. මෙච්චර ගොඩක් ලොකු කාල සීමාවක් තුල ළමයි විශාල ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් දායක කරලා දීලා තියෙනවා. ඒ වගේ මගේ විෂය ගත්තොත් බයෝ සිස්ටම්ස් ටෙක්නොලොජි. අපි සාමාන්‍යයෙන් කෙටියෙන් කියන්නේ BST කියලානේ. බයෝ සිස්ටම්ස් ටෙක්නොලොජි. ඒ කියන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදය. සරලව කිව්වොත් ජෛව පද්ධතියකට සරලව කිව්වොත් ජෛව පද්ධතියක් කියන්නේ ඕනම ජීවිතයක්. ඕනම ජීවිතයක පැවැත්මක් තියෙන ඕන දෙයක් ජෛව පද්ධතියක්. මේකට ශාකයිති, සතුන්යිති, සුද්ධ ජීවින්යිති ඒ හැම තැනකම තියෙන ජෛව පද්ධති. ඉතින් මෙන්න මේ ජෛව පද්ධති වලට ටෙක්නොලොජිය කලවම් කරන එක තමයි අපි BST වලින් කරන්නේ. මේ ලෝකේ එක එක විෂයපත තියෙනවා. පෘථුවිය හැදිලා මේ වෙනකොට අවුරුදු කෝටි 3මාරක් වෙනවා. කෝටි 4මාරක් වෙනවා. ඒකේ ජීවය පහළ වෙලා අවුරුදු කෝටි 3මාරක් වෙනවා. නූතන මිනිසා පහළ වෙලා අවුරුදු 50000ක් වෙනවා. පළවෙනි නගර නිර්මාණය වෙලා අවුරුදු 5000ක් වෙනවා. එදා මෙදා තුර කාල සීමාව තුළ එක එක විෂයපත හැදුනා. හැබැයි පුතේ අපිට දැනට තියෙන ලොකුම ප්‍රශ්න මේ ජෛව පද්ධතිත් එක්ක දුවන ඒවා. අපි සාමාන්‍යයෙන් කතා කරොත් 2012 අවුරුද්ද වෙනකොට ලෝක ජනගහනය කෝටි 600යි ආසන්න වශයෙන්. දැන් අපි ඉන්නේ මේ 2022 නේ. 2020 වෙනකොට 25 වෙනකොට ලෝක ජනගහනය කෝටි 800ක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඒතර බොහොම පොඩි කාල සීමාවකදී ජනගහනයේ වේගෙන් වර්ධනය වෙනවා. ජනගහනයේ වේගෙන් වර්ධනය වෙන්න ආහාර ප්‍රශ්න ඇති වෙනවා. ඊගාවට වනාන්තර එරි කිරීම, පරිසර දූෂණය වීම, බලශක්ති අර්බුදය 2040 වෙනකොට ලෝකෙ තෙල් ඉවර වෙනවා. ඒ වුණා ඒකට විකල්ප ක්‍රමවේද හොයා ගන්න ඕනේ. ඉතින් මානවයාගේ උන්නතිය උදෙසා අපිට ලොකු දේවල් කොටසක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ කියන්නේ ගැටලු වලට විසඳුම් හොයන්න තමයි මේ බයෝසිස්ටම්ස් ටෙක්නොලොජි කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ රටේ මේක අලුත් විෂයක් වුණාට ගොඩක් දියුණු රටවල ගොඩක් දුරට පරිශ්‍රණ මට්ටමින් යන විෂයක්. ඉතින් මේකේ නැති පැත්තක් නැහැ පුතේ. ඔයාට ෆුඩ් ටෙක්නොලොජි ඉගෙන ගන්න ඕන නම් ඒක මේක ASCII තියෙනවා. ඔයාට සංචාර කර්මාන්ත ඉගෙන ගන්න ඕන නම් ඒක මේක ASCII තියෙනවා. ඔයාට ඇක්වාකල්චර් ඉගෙන ගන්න ඕන නම් ඒක මේක ASCII තියෙනවා. ඔයාට එන්ජින් ගැන දැනගන්න ඕන නම් ඒක මේක ASCII තියෙනවා. හැම දෙයක්ම තියෙන පුළුල් විෂය පදයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් එහෙම මහලොකු අමාරු විෂයක් නෙමෙයි. ප්‍රායෝගික භාවිතයක් තියෙන විෂයක්. අපිට සාමාන්‍යයෙන් කතා බහ කරලා ලේසියෙන් මේක කරගන්න පුළුවන්. මේක ඉතින් අර ටිකක් කටපාඩම් කරන පැත්ත චුට්ටක් බර වැඩි. මේකේ ප්‍රධාන වශයෙන් බයොලොජි, ඇග්‍රි, එන්වයරන්මන්ටල් බයොලොජි වගේ විෂයන් ගොඩක් මේක ASCII දාලා තියෙනවා. ඉතින් අපිට සාමාන්‍ය විදිහට ප්‍රායෝගික විෂයක් විදිහට මේක කතා කරගන්න පුළුවන්. මම විෂය ගැන ගොඩාක් දේවල් මේක ASCII කියන්න අදහස් කරන්නේ නැහැ. මම පොඩි අදහසක් විතර ඔයාලට කිව්වේ. ඉතින් මේක දැනටත් වඩා තව අවුරුදු 50ක් ඉස්සරහට යනකොට 100ක් ඉස්සරහට යනකොට අනිවාර්යයෙන්ම නැතුම් බැරි විෂයක් වෙයි. ආහාර පැත්තෙන් මොනවද රස්සා තියෙන්නේ? ඒ හැම එකක්ම මේකත් එක්ක යන එකක් වෙයි. එතකොට ඇක්වාකල්චර් පැත්තේ මොනවද රස්සා හැදෙන්නේ? හැම එකක්ම මේකත් එක්ක යනවා වෙයි. ජීවයක් සම්බන්ධ ඕනම ටෙක්නොලොජියක්. මම ඔයාලට කිව්වා 2060 වෙනකොට ලෝකේ තෙල් ඉවර වෙනවා. එතකොට අපිට තෙල් වලින් කරන හැමදේම කරන්න බයෝෆුවල් හදා ගන්න වෙනවා. අපිට බඩේරුම් වලින් තෙල් ගන්න සිද්ධ වෙනවා. අපිට මුහුදු ඇල්ගී වගා කරලා ඒ වගේ තෙල් ගන්න වෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ පැවැත්මක් තියෙන්නේ නැහැ. ඔය කියන හැම දෙයකටම උත්තර හොයන්න හදපු විෂයක් තමයි BST කියන්නේ. ඉතින් මේ ගැන මම වැඩිදුර විස්තර ඕගොල්ලන්ට පන්ති කාමර තුලදී කතා කරන්නම්. මම එක මූලික හැඳින්වීමක් කරේ විෂය සම්බන්ධයෙන්. ඔයාලට පොඩි කාරණා කීපයක් කියන දෙන බොහොම පොඩි වෙලාවක් අරගෙන මේක අලුත් විෂයක්නේ. ඒතර මේ BST කියන අලුත් විෂයක්. මේක හා සම්බන්ධයෙන් කවුරුවත් මොනවත් විස්තර දන්නේ නැහැ. ඔයා net එකේ search කරත් ඔයාලට බයෝසිස්ටම්ස් ටෙක්නොලොජි කියලා විෂයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව මෙහෙම විෂයක් ලෝකෙ නැහැ. මේක අපි හදපු කන්ටෙන්ට් ගොඩක එකතුවක් තියෙන්නේ මේ. එක එක විෂයවල ඉන්න ප්‍රවීණයෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ විෂය මේකට එකතු කරලා හදපු නිර්මාණය කරපු අමු විෂයක් මේක. ඒ නිසා වෙන දැන් බයොලොජි වගේ, එතකොට මැත්ස් වගේ එහෙම විෂයක් නෙමෙයි මේක. මේක හැම පැත්තකම දාලා එක්කහුව කරලා හදපු විෂයක්. කවදාවත් මේ විෂයේ කිසිම කෙනෙකුට ප්‍රවීණයෙක් වෙන්න බෑ. BST ඉගෙනගෙන ඉවරයි. එහෙම කියන කට්ටිය මේ ලෝකේ නැහැ. BST හා සම්බන්ධ මහාචාර්යවරු එහෙම කට්ටිය නැහැ. හැමදාම අලුත් දේවල් එකතු වෙන අලුත්ම විෂයක්. ඒ නිසා ඔයගොල්ලෝ මේ විෂයත් එක්ක අප්ඩේට් වෙගෙන යන්න. එතකොට ඉස්සරහා කාලේදී වගේ රැකියාව වෙළඳ පොළට තියෙන ඉල්ලුම ගැන දැනගන්න පුළුවන්. ලෝකයේ තියෙන ප්‍රශ්නත් එක්ක ඇති වෙන ගැටලු ගැන දැනගන්න පුළුවන්. ඒ හැම එකක් එක්කම මේකේ සාකච්ඡා කරන් යනවා. හරි. ඔච්චරයි මම කතා කරන්නේ. ගොඩක් දුරට මේ වැඩිපුර කතා කරන්නේ චූටි කාරණාවක් කියන්නම් ආයේ. අපි 2015 අවුරුද්ද තමයි මහනුවර පන්ති පටන් ගන්නෙ. මහනුවර පන්ති පටන් අරගෙන මේ වෙනකන් අවුරුදු 4ක් 5ක් තිස්සේ වැඩිම ළමයි ප්‍රමාණයකට විෂය කරුණු කියලා දුණු ගුරුවරු අපි. ඉස්සර නලින්ස කියේ වගේ සාමාන්‍යයෙන් නුවරින් 80ක් කැම්පස් යනවා නම් ඒ 80න් අඩුම 50ක් මගේ. ඒ කියන්නේ අපි ළමයි ගොඩකට අර මුල හරිය විතරක් නෙමෙයි මුල මැද අග හැම රෑන්ක් එකකම ළමයි විශ්වවිද්‍යාලයට යොමු කරන්න පැහැදිලි වැඩපිළිවෙලක් සහ පිළිවෙලක් එක්ක වැඩ කරලා තියෙනවා. ඕගොල්ලෝ ඕන ඉස්කෝලේක ගිහින් බලන්න ඔය හැම ඉස්කෝලේකම පෙළක ඉස්කෝලේකින් කැම්පස් යන ළමයි දෙන්නයි. ඒ දෙන්නම මගේ ආපු ළමයි. මහනුවර 1 2 3 දැන් ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ පළවෙනි 10 ඇස්සේ ළමයි 6 දෙනෙක් මගේ පන්ති ආපු කට්ටිය. මම ඒක මගේ පොරත්තෙන් කියන දෙයක් නෙමෙයි. නමුත් සාමාන්‍ය හොඳ පිළිවෙලකින් වැඩ ටික කරන්න කියලා දුන්නාම ළමයින්ට පුළුවන් අවශ්‍ය කරන පාර යන්න. ඒ නිසා විශ්වාසයෙන් වැඩ ටික කරගන්න. ඒක ලේසි ගියවට ලේසිම විෂයක් නෙමෙයි. Tamanට අවශ්‍ය කරන විදිහට අර අවශ්‍යතාවයේ නීතියක් නැහැ කියලා දිනවනේ. අපිට දෙයක් ඕන නම් ඒක ඕනෙමයි. අපි ඒක කොහොම හරි හොයාගන්න ඕනේ. ඒ හින්දා මහන්සියලා වැඩ ටික කරගෙන යන්න. එතකොට අපිට පුළුවන් ඉස්සරහා කාලේදී මේ විෂයේ උපරිම තැනකට යන්න. අර අවශ්‍යතාවයේ නීතියක් නැහැ කියන එක හැම වෙලේම ඔළුවේ තියාගන්න. චුට්ට හොයලා බලන්න මේ හා සම්බන්ධ දේවල්. කොහොමද මේක වෙන්නේ? මොනවද මේකේ තියෙන්නේ? ඕගොල්ලන්ට දැන් පන්ති එන්න කලින් එක එක වෙනත් මූලාශ්‍ර වලින් තොරතුරු ගන්න පුළුවන් නේ. ඒවත් එක බලලා විෂය හා සම්බන්ධ දේවල් චුට්ටක් ඔළුවට දාගන්න. අපි මේ හා සම්බන්ධ වැඩිදුර තොරතුරු ටික පන්ති වේලාව තුලදී සාකච්ඡා කරමු. එහෙනම් ඊගාවට විෂය හැඳින්වීම කරන්න මම යසිස් සර්ට ආරාධනා කරනවා. ආයුබෝවන්. හැමෝටම ආයුබෝවන් පුතේ. දැන් ඔයගොල්ලන්ට නලින් සර්වේ චුලන් සර්වේ තාක්ෂණ වේදේ ඒ කියන්නේ ටෙක්නොලොජි ගැන විස්තරයක් කරා. හරි. එතකොට ඔයාලට මතකයි නලින් සර් කීවා ටෙක්නොලොජි කරනවා නම් නලින් සර්ගේ විෂය කියන්නේ SFT එක BST හරි ඉංජිනේරින් හරි කියලා විෂයන් දෙකකින් එකක් කරන්න ඕනේ. හරි. එතකොට ඒකේ
BST විෂය කියන්නේ ජෛව පද්ධති තාක්ෂණයේ විෂය චුලාංශවල ගන්න විස්තර කරා. මගේ විෂය තමයි පොතේ ඉංජිනේරින් ටෙක්නොලොජි. හරි අපේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජි ඉංජිනේරු තාක්ෂණ වේදය කියන එක. රයිට් එතකොට මේ විෂය පොතේ මම ඉස්සර වෙලාම ඔයගොල්ලන්ට මොන වගේ දේවල්ද ඉගෙන ගන්න තියෙන්නේ කියලා විස්තර කරන්න. දැන් අපිට පොඩි කාලයනේ තියෙන්නේ. ඒ නිසා අපි විෂය ගැන හොඳට කතා කරමු. විෂය මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? හරි එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා අපිට මේ විෂය කරන්න පුළුවන්ද ආසාවෙන් කරගන්න පුළුවන්ද කියලා. හරි හොඳට අහගන්න පුතේ. අපිට මේ විෂයේදී ප්‍රධාන කොටස් තුනක් කතා කරන්න හම්බ වෙනවා. අපිට ඉංජිනේරින් වල, ඒ කියන්නේ ET වල ප්‍රධාන කොටස් තුනක් කතා කරන්න හම්බ වෙනවා. හරිද? ඔයාලා අහලා තියෙන ඉංජිනේරින් කියන වචනේ ඕන තරම් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. බලන්න පුතේ මෙන්න මේ ඉංජිනේරින් වල ඒ කියන්නේ අපි ET කියලානේ කියන්නේ. හරි ET වල ප්‍රධාන කොටස් තුනක් අපි කතා කරනවා. හරි ET වල අපි ප්‍රධාන කොටස් තුනක් කතා කරනවා. මේකේ පළවෙනි කොටස තමයි යාන්ත්‍රික තාක්ෂණය කියන කොටස. මේකේ පළවෙනි කොටස පුතේ යාන්ත්‍රික තාක්ෂණය. අපි මෙකැනිකල් ටෙක්නොලොජි කියලා ඉංග්‍රීසියෙන් කියනවා. හරි ඊළඟට අපි කතා කරනවා මේකේ ඉදිකිරීම් තාක්ෂණය. ඉදිකිරීම් තාක්ෂණය කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි නැත්නම් අපි සිවිල් ටෙක්නොලොජි කියලා කියනවා. රයිට් ඊළඟට අපි තුන්වෙනි කොටසේදී කතා කරන්නේ විදුලි තාක්ෂණය කියලා කොටසක්. අපි තුන්වෙනි කොටසේ කතා කරන්නේ පුතේ විදුලි තාක්ෂණය. විදුලි තාක්ෂණය. හරි එහෙනම් බලන්න අපිට ප්‍රධාන කොටස් තුනක් මේ ඉංජිනේරින් වල ඒ කියන්නේ ET කියන විෂය ඇතුලේ කතා කරන්න තියෙනවා. පළවෙනි එක යාන්ත්‍රික තාක්ෂණය, දෙවෙනි එක සිවිල් නැත්නම් ඉදිකිරීම් තාක්ෂණ වේදේ, තුන්වෙනි එක පුතේ විදුලි තාක්ෂණ වේදේ. හරි දැන් ඔයගොල්ලන්ට මෙහෙම කියවට දැන් යාන්ත්‍රික කොටස කීවට ඔයගොල්ලන්ට ලොකු අවබෝධයක් එන්නේ නැහැ. එතකොට සිවිල් කොටස කර තාම මේවා තේරෙන්නේ නැහැනේ. ඒ නිසා මම මේ තියෙන කොටස් ටික ඔයාලට වීඩියෝ ක්ලිප් ටිකකින් පෙන්නන්නම්. හරි අපි ඉස්සර වෙලාම මේකේ පළවෙනි කොටස ඉස්සරලා දෙන පළවෙනි කොටසට යන්කෝ. පළවෙනි කොටස පුතේ යාන්ත්‍රික කොටස. ඒ කියන්නේ යාන්ත්‍රික තාක්ෂණ වේදේ කියන කොටස. හරි මේකෙදි මෙන්න මේ වගේ දේවල් ටිකක් කතා කරන්න තියෙන්නේ. හරි බලන්නකෝ පුතේ මේ කොටසේදී හරි අපිට මෙන්න මේ වගේ කොටස් ටික මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්නකෝ. හරි මේ වීඩියෝ එකේ දැන් ඔයාලා හොඳට බලන්න මේකේ තියෙන දේවල් ටික. හරි හොඳට තේරුම් ගන්නකො. මෙන්න මේ වගේ කොටස් ටික දැන් මෙතන ඔයගොල්ලන්ට තියෙන්නේ බලන්න මේ තියෙන වාහනයක කොටස් ටිකක් තියෙනවා. හරි මෙන්න මේ වගේ හරි මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට වාහනයක් ඇතුලේ ඒ කියන්නේ පුතේ මෝටර රථයක් ඇතුලේ වැඩ කරන කොටස් ටික තේරුම් ගන්නකො. මෙන්න මේ වගේ කොටස් ටිකයි ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ වාහන විතරක්ම නෙමෙයි. මෙන්න මේ වගේ වාහන සම්බන්ධ දේවල් යාන්ත්‍රික කොටස් සම්බන්ධ දේවල් වලට ඉගෙන ගන්න තියෙනවා. හරි එතන මෙතෙන්දී අපි මේ යාන්ත්‍රික කොටස ඇතුලේ මෙන්න මේ වගේ කොටස් ටික කතා කරනවා. බලන්න ගියර රෝද කැරකෙන ඒවා තියෙනවා, වාහනයක් ඇතුලේ වැඩ කරන කොටස් ටික තියෙනවා. හරි මෙන්න මේ වගේ සංකීර්ණ කොටස් ටිකක් අපි මේකෙදි කතා කරනවා. මේ පළවෙනි කොටස. හරි මේක ගොඩක් තියෙනවා. මම මේ පොඩ්ඩක් විස්තර කරේ පුතේ. මේ පළවෙනි කොටස මෙතන කතා කරන්න තියෙනවා. එතකොට අපිට යාන්ත්‍රික කොටස ඇතුලේ මෙන්න මේ වගේ කොටස් ටිකක්. මෝටර වැඩ කරන හැටි, ඊට පස්සේ පුතේ වාහන වැඩ කරන හැටි. හරි මෙකැනිකල් කොටස් ටික අපි කතා කරන්න තියෙනවා. හරි ඊළඟට දෙවෙනි කොටස. හරි දෙවෙනි කොටසේදී අපිට මෙන්න මේ වගේ ටිකක් කතා කරන්න තියෙනවා. හරි මෙන්න මේ කොටස බලන්නකෝ. මේ ක්ලිප් එක. හරි මේකේ. බලන්න දැන් මේ කොටසේදී ඔයාලා නිතරම දකින දේවල් ටිකක් තියෙනවා. දැන් ඔයාලා ඔය පාරේ යනකොට දැකලා ඇති බිල්ඩින් හදනවා. ඊට පස්සේ පුතේ පාරේ යනකොට එක එක කොටස් මනිනවා. හරි එක එක උපකරණ තියාගෙන මයින කොටස් දැකලා තියෙනවනේ මෙන්න මේ වගේ. හරි මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ කොටස් කතා කරන්න තියෙනවා. හරි අපි මේ කොටසට පුතේ කියන්නේ ඉදිකිරීම් තාක්ෂණ නැත්නම් සිවිල් ටෙක්නොලොජි කියලා. හරි මෙන්න මේ වගේ හරි මේ වගේ යන්ත්‍රෝපකරණ තියාගෙන කොටස් මනින ඒවා ඊට පස්සේ ඒ වගේ අදාළ කොටස් වැඩ කරන ඒවා මෙන්න මේ වගේ උපකරණ ගැන අපිට කතා කරන්න තියෙනවා. හරි එතකොට මෙන්න මේ වගේ කොටස් ටිකක් තියෙනවා ඉංජිනේරින් වල. එහෙනම් බලන්න පුතේ කොටස් දෙකයි නේද? මේ මෙන්න මේ වගේ උපකරණ ගැන කතා කරන්න තියෙනවා. හරි එතකොට කොටස් දෙකයි පළවෙනි කොටස යාන්ත්‍රික කොටස, දෙවෙනි කොටස විදුලි හා තාක්ෂණ වේදේ කොටස. හරි බලන්නකෝ. දැන් හරි අහගන්න. මේ කොටස් දෙක හරිනේ. යාන්ත්‍රික කොටස හරි. ඊළඟට ඉදිකිරීම් කොටස හරි. ඉදිකිරීම් කොටසත් හරි. දැන් මේක මම පොඩ්ඩක් විස්තර කරන්නම් වීඩියෝ එකක් පෙන්නන්න ඕනේ. දැන් විදුලි හා තාක්ෂණ වේදේ කොටස කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔයගොල්ලෝ දැන් මෙතනම හිතන්නකෝ මේ වීඩියෝ එක කරන තැන. හරි මෙතන ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවා, වෙනම ලයිට්ස් තියෙනවා, වෙනම කැමරා තියෙනවා. දැන් මේවා ඇතුලේ තියෙන පුතේ ඉලෙක්ට්‍රොනික කොටස.
ඒගොල්ලෝ ගුවන් විදුලි යන්ත්‍රයක් ගන්න ඊට පස්සේ ගෙදෙට්ට කරන්ට් එක එන විදිහ හිතන්නකො. කොහේ හරි විදුලිය නිපදවනවා. ඒ නිපදවන විදුලිය පුතේ අපේ ගෙදෙට්ට ওই විදුලි රැහැන් මගින් එනවා. මෙන්න මේවා හා සම්බන්ධ කොටසක් කතා කරන්න තියෙනවා. හරි අපි ඔකට කියන්නේ පුතේ විදුලි තාක්ෂණය කියලා. රයිට්. එහෙනම් තේරුම් ගන්න අපේ විෂය තුලදී අපිට යාන්ත්‍රික කොටසක් කතා කරන්න තියෙනවා, ඉදිකිරීම් කොටසක් කතා කරන්න තියෙනවා, ඊට පස්සේ විදුලි හා තාක්ෂණ වේදේ කොටසක් කතා කරන්න තියෙනවා. හරි. දැන් මේ කොටස් තුන ඉගෙන ගත්තට පස්සේ අහගන්නකො මේ කොටස් තුන ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ට දැන් විභාගේ තියෙනකොට 2023 නේ ඔයගොල්ලෝ ලියන්නේ. ඔයාලට පුතේ හම්බෙනවා පේපර් එකක්. ඔයාලට පේපර් එකක් හම්බෙනවා. හරි මේකට අපි කියන්නේ ලිඛිත පේපර් එක. ඒ කියන්නේ ලියන්න තියෙන්නේ. ඔයාලට ලියන පේපර් එකක් හම්බෙනවා. ඔය පේපර් එකට අපි ඉගෙන ගත්ත කොටස් තුනෙන් ඒ කියන්නේ විදුලිය ඊට පස්සේ සිවිල් කොටස ඊට පස්සේ යාන්ත්‍රික කොටස ඒ කොටස් තුනෙන් අපිට ලියන ඒවට හම්බෙන්නේ ලකුණු 170යි. 100ක් හම්බෙනවනේ පේපර් එකේ. ඒකෙන් පුතේ 170යි අපිට ලියන කොටසට හම්බෙන්නේ. 170යි. දැන් 100ක් හම්බෙන එකෙන් 170න්නේ පේපර් එකට හම්බෙන්නේ. එතකොට ඉතුරු 130. මෙන්න මේ ඉතුරු 130 අපිට හම්බෙන්නේ පුතේ ප්‍රැක්ටිකල් වලින්. ඉතුරු 130 අපිට හම්බෙන්නේ ප්‍රැක්ටිකල්ස් වලින්. ප්‍රැක්ටිකල් එකක් කියන්නේ මොනවා හරි දෙයක් කරනවා කියන එකනේ. අපිට ප්‍රැක්ටිකල් වලින් 130ක් හම්බෙනවා. ඒ කියන්නේ අපි දැන් ඔය ඉගෙනගත්තු කොටස් තුනේ මොනවා හරි දෙයක් කරලා පෙන්නන්න ඕනේ. ඒක ඒගොල්ලෝ කියනවා. දැන් මෙහෙම හිතන්නකෝ. අපි වාහනයක එන්ජිමක කොටසක් ගලවලා පෙන්නන්න. ඒක ලොකු කොටස් නෙමෙයි. ඊට පස්සේ ඉදිකිරීම් කොටසේ දේවට ගඩොල් ටිකක් දෙනවා පොඩි බැම්මක් බැඳලා පෙන්නන්න. ඒ කියන්නේ ලොකු බැමි බඳින්න දෙන්නේ නැහැ. හරි ඊට පස්සේ විදුලිය කොටසේ පොඩි සර්කිට් එකක් හදලා පෙන්නන්න. මෙන්න මේ වගේ කොටස් ටිකක් අපිට ප්‍රැක්ටිකල්ස් වලදී කරන්න තියෙනවා. ඔකට අපිට 130ක් හම්බ වෙනවා. එතකොට තියරි 170යි, පේපර් එකට 170යි, ප්‍රැක්ටිකල් වලට 130යි. එතකොට අපේ පන්තියේදී දැන් ෆස්ට් එකේ අපේ වෙනම ලැබ් එකක් තියෙනවා ප්‍රැක්ටිකල්ස් කරන්න. එතකොට ඒ ප්‍රැක්ටිකල්ස් ටික මුල ඉඳලා අපි කරගෙන යනවා. තියරි කොටස් ටික අපි මුල ඉඳන් ඊට සමගාමීව කරගෙන යනවා. ඒත් ඔයාලට හරියට මහන්සි වෙන මේ විෂය තුලදී ඔයාලට ඒකක් අරගෙන කැම්පස් යන්න පුළුවන්. දැන් 2015 ඉඳන් වැඩිපුරම නුවර දිස්ත්‍රික්කයේ කැම්පස් ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා ගත්තේ ද ෆස්ට් ආයතනයේ ආපු සිසුන්. හරි එතකොට මෙන්න මේ කොටස් ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. විදුලිය ඊට පස්සේ සිවිල් කොටස ඊට පස්සේ යාන්ත්‍රික විද්‍ය කොටස් ටික. හරි එතකොට විෂය පිළිබඳ පොඩි අවබෝධයක් එන්න තේ ඒගොල්ලන්ට දැන් තියෙන රැකියා අවස්ථා ටිකේ හැමදේම අපි පන්තිය තුලදී කතා කරමු. කතා කරනකොට ඔයගොල්ලන්ට මේ විෂය පිළිබඳ හොඳ අවබෝධයක් එයි. හරි එහෙනම් පුතේ ඔයාලට යම් කිසි දෙයක් මෙතනින් තේරෙන්නේ නැති මේ විෂය ගැන හොයලා බලන්න එතකොට අයියලා අක්කලාගෙන් අහලා බලන්න. එතකොට ඔයාලට තා අවබෝධයක් මේ විෂය පිළිබඳ ලබා ගන්න පුළුවන්. හරි එතකොට ඔයාලට දැන් ඉංජිනේරිං විෂය පිළිබඳ පොඩි අවබෝධයක් එන්න ඇති. දැන් ඊළඟට තවදුරටම වැඩිපුර කතා කරන්නේ නැහැ. ඔයාලට ඊළඟට ඔයාලගේ ප්‍රධාන විෂයක් තියෙනවා පුතේ. තොරතුරු හා sannivedana තාක්ෂණයේ විෂය. ඒ ගැන ඔයාලට විස්තර කරන්න අපි අජිත් සර් ඉන්නවා. මම අජිත් සර්ට ආරාධනා කරනවා මේ විෂය ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. සියලු දෙනාගේම අවසරයි. දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ ටෙක්නොලොජි විෂය ධාරාව හදාරන්න ඇවිල්ලා මේ වෙනකොට SFT, BTech, ETech සහ ටෙක්නොලොජි විෂය ධාරාව තුළ ඔබට යන්න පුළුවන් දුර පිළිබඳව නලින් සර්ත්, චුලාන් සර්ත්, යසිත් සර්ත් යම්කිසි විදියක පැහැදිලි කිරීමක් කරා. මම දැන් මේ කතා කරන්න යන්නේ ඔබට තියෙන උසස් පෙළ විෂය ධාරාවේ විෂයන් දෙකක්. ඒ කියන්නේ SFT සමග ඔබට ETech හෝ BTech පාවිච්චි කරන්න පුළුවන්. විභාගයට යන්න, විභාගයට වාඩි වෙන්න. ඒතර ඒත් එක්ක තවත් එක විෂයක් ඔබට ඉගෙන ගන්න වෙනවා විෂයන් තුනක් වෙන්න. ඒ සඳහා සුදුසුම ටෙක්නොලොජි විෂය ධාරාව හදාරන අයට සුදුසුම විෂයක් විදිහට ICT හඳුන්වලා දෙන්න පුළුවන්. මම කතා කරන්න යන්නේ අද ඔයගලන්ට මේ ටෙක්නොලොජි විෂය ධාරාවත් එක්ක ICT කියන විෂය ඉගෙන ගත්තාම තියෙන වැදගත්කම සහ ICT විෂය කොටසේ තියෙන කොටස් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න සහ මේ තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක කතා කරන්න. ඒ නිසා මේදී මට ඉස්සල්ලාම ඔබට මේ ගත්ත තීරණය පිළිබඳව ICT හදාරන්න ගත්ත තීරණයක් අරගෙන තියෙනවා නම් ඒක ඉතා විශිෂ්ට තීරණයක්. මොකද මේ කාලවකවානුව තුල අපි පැහැදිලිවම මේ COVID-19 ප්‍රශ්නයත් එක්ක විශාල අර්බුද රාශියකට මුහුණ දීලා තියෙනවා. ඔබ දන්නවා රැකියා අවස්ථා ලෝකේ ගොඩක් මේ වෙනකොට නැති වෙලා ගිහිල්ලා. ඒත් එක්කම මේ රැකියා වෙළඳපොළ තුල
ICT වලට මේ දවස්වල තියෙන ඉල්ලුම වැඩි වෙලා තිනවා. ඒත් එක්කම නුදුරු අනාගතයේදී මේ ICT කියන විෂය කොටස් එක්ක නැතුව ඔබට ජීවත් වෙන බැරි තත්ත්වයකට පත් වේගෙන එන බවක් පෙනී යනවා. ඒකට හේතුවක් තියෙනවා. තාක්ෂණයේ මත පදනම් වෙච්ච සියලු ක්‍රියාවන් විතරයි අද මේ වෙනකොට මේ තියෙන ගැටලුවත් එක්කම රැඳිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබට විශේෂයෙන් ආරාධනා කරනවා කවුරු හරි ඉන්නවා නම් ICT විෂයක් විදියට හදාරන්න නැතුව වෙනත් විෂය ධාරාවක යන්න බලාපොරොත්තු වෙලා තිනා. ඒගොල්ලන්ටත් මම පුංචි ආරාධනයක් කරනවා. පැහැදිලිවම ඔබ ටෙක්නොලොජි විෂය ධාරාව හදාරනවා නම් ICT විෂයක් ලෙස හදාරන ලෙස. ඒත් එක්කම සියලු විෂය ධාරාවන්ට පොදු විෂයක් විදියට මට මේ ICT විෂය හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද විෂය ධාරාවන් ගත්තාම සයන්ස්, කොමර්ස්, ආර්ට්, තාක්ෂණ වේදේ කියන කොටස් ටික ඔක්කොම ගත්තාම මේ හැම විෂය ධාරාවකටම පොදු විෂයක් විදියට ICT පාවිච්චි කරන්න පුළුවන්. හදාරන්න පුළුවන්. right. එහෙනම් අපි බලමු මොනවද මේ තොරතුරු තාක්ෂණයේ සම්බන්ධ විෂය ධාරාවේ අභ්‍යන්තරේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා ඔබ උසස් පෙළට ආවහම විශේෂයෙන් ඔබට හම්බ වෙන 12 වසර. මුල් වසර 12 වසර කියලා අපි හඳුන්වන්නේ. ඊළඟ වසර 13 වසර කියලා හඳුන්වන්නේ. මේ 12 වසරේදී අපිට ඉගෙන ගන්න තියෙනවා පාඩම් 7ක්. පළවෙනි පාඩම තමයි මූලික සංකල්ප. දෙවෙනි පාඩම තමයි පරිණාමය පිළිබඳ. මොන පරිණාමයද? පරිගණකයේ පරිණාමය පිළිබඳ. ඊළඟට තුන්වෙනි පාඩම මේකට කියනවා අපි සංඛ්‍යා පද්ධති කියලා. දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ මූලික සංකල්ප පරිණාමය සංඛ්‍යා පද්ධති මේ IT වල තියෙනද? ඔව්. මේ අපි කතා කරන්න යන්නේ විශේෂයෙන් මූලික සංකල්ප කියලා තොරතුරු sannivedana තාක්ෂණයට අදාළව තියෙන මූලික සංකල්ප. මේ මූලික සංකල්පවලදී අපි පැහැදිලිවම මූලාරම්භයේ සිට මුල්ම අවස්ථාවේ සිට ICT වල පදනම හැදිලා තියෙන්නේ කොතනද කියන එක අපි මූලික සංකල්ප යටතේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි පරිණාමය ගැන කතා කරද්දී ඉගෙන ගන්නේ පරිගණකයේ පරිණාමය. ඒතර මුල්ම අවස්ථාවේදී පරිගණකයක් කියලා යම්කිසි දෙයක් නිර්මාණය වුණාද අන්න එතන ඉඳලා මේ නූතන පරිගණකයේ දක්වා පැමිණීම පිළිබඳව අපි පරිණාමයේ කොටසදී ඉගෙන ගන්නවා. ඊළඟට අපි කතා කරනවා සංඛ්‍යා පද්ධති. සංඛ්‍යා පද්ධති ගණන් වලට තියෙන එකක්. මේක මේ වැරදි මතයක් තියෙනවා සංඛ්‍යා පද්ධති අපි පාවිච්චි කරන්නේ ගණන් හදන්න කියලා. ඇත්තටම ඇයි මේ විෂය තුළට මේ සංඛ්‍යා පද්ධති දාලා තියෙන්නේ? සංඛ්‍යා පද්ධති දාන්න ප්‍රධානම හේතුව තමයි පරිගණකයේ අභ්‍යන්තරයේ දත්ත සහ තොරතුරු ගමන් කරන්නේ සංඛ්‍යා පද්ධති වලට අනුරූපව. ඒ කියන්නේ තවත් විදිහට ගත්තොත් සංඛ්‍යාත්මක ස්වරූපයෙන් ගමන් කරන්නේ. එහෙනම් මේ සංඛ්‍යාත්මක ස්වරූපයෙන් ගමන් කරන ක්‍රමවේදය අපි ඉගෙන ගන්න නම් පැහැදිලිවම සංඛ්‍යා පද්ධති පිළිබඳ අවබෝධයක් තියෙන්න. ඔන්න මෙතනින් පස්සේ ඊළඟට අපි යනවා හතරවෙනි පාඩමට. මේ හතරවෙනි පාඩමේ තියෙන්නේ තාර්කික ద్వාර. තාර්කික ద్వාර කියන කොටස. මේ තාර්කික ద్వාර කොටස ඇයි වැදගත් වෙන්නේ? මූලික වශයෙන් ඉලෙක්ට්‍රොනික පරිපථ. මේ ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය වෙන්නේ කොහොමද? මේ කියන කාරණා ටික මේ තාක්ෂණික ద్వාර හරහා අපි කතා කරනවා. ඊට පස්සේ පස්වෙනි පාඩමේදී කතා කරන්නේ මෙහෙයුම් පද්ධති පිළිබඳව. මෙහෙයුම් පද්ධති. මොනවද මේ මෙහෙයුම් පද්ධති කියන්නේ? පරිගණකයක් ක්‍රියාත්මක වෙනකොට පුතේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා Windows පාවිච්චි කරනවා. ඊළඟට Linux පාවිච්චි කරනවා. Android පාවිච්චි කරනවා මොබයිල් ෆෝන්ස් වල. මේ මොනවද? මෙහෙයුම් පද්ධති. මේ මෙහෙයුම් ක්‍රියාවලිය සිද්ධ කරන මෙහෙයුම් පද්ධතිය තමයි අපි කතා කරන්නේ පස්වෙනි කොටස විදියට. මේ කොටස තුළදී පැහැදිලිවම අපිට කතා කරන් තියෙනවා පරිගණකයේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන විදිය. පරිගණකයේ තුල සියලු කොටස් ටික අන්තර්ගතයේ ක්‍රියාත්මක වන ආකාරය අපි මෙහෙයුම් පද්ධතිය ඔස්සේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ හයවෙනි කොටස විදියට ජාලකරණය. right. මෙතනදී අපි සාකච්ඡා කරනවා අන්තර්ජාලය. අපිට තියෙන විශාලම ජාලය. එහෙනම් මේ අන්තර්ජාලය ඔස්සේ කොහොමද අපි පරිගණකයක් පාවිච්චි කරලා තොරතුරු sannivedanaya කරන්නේ? මෙතනදී
පරිගණක ඔස්සේ තොරතුරු sannivedanaya කරන්න අවශ්‍ය කරන වපසරිය නිර්මාණය කරන්න නම් අනිවාර්යෙන් අපි ජාලකරණය ක්‍රියාත්මක කරන්නම වෙනවා. ඒ නිසා ඔබට ජාලකරණය පිළිබඳව කුඩාම අවස්ථාවේ සිට ජාලයක් නිර්මාණය කරලා සබ්නෙට් හදලා සබ්නෙට් කියන්නේ පුතේ ලොකු දේවල් නෙමෙයි මේ කුඩා ජාල ගොඩක් එකට හදලා හිටන් තනි ජාලයක් නිර්මාණය කරන අන්නේ સિદ્ધාන්ත මේ කාරණා ටික අපිට ඉගෙන ගන්න තියෙනවා ජාලකරණය කියන පාඩමේ. ඊළඟට 12 වසරේ අවසාන පාඩම 7 වෙනි පාඩම පද්ධති. මොනවාද පද්ධති කියන්නේ? අපි දන්නවා අපිට තියෙනවා පද්ධති. මනුෂ්‍යයා හැදිලා තියෙන පද්ධති වලින්. රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, බහිස්ත්‍රාවි පද්ධතිය, ආහාරම මේ විදිහට පද්ධතිද. එහෙනම් මෙතනදී අපි කතා කරනවා පද්ධති පිළිබඳව පරිගණකමය කෝණයකින් බලලා. ඒ කියන්නේ පරිගණකයක් තුළ නිර්මාණය කරන ඒ පද්ධති කොහොමද අපි හදන්නේ? පද්ධති විශ්ලේෂණයක් කරන්නේ කොහොමද? පද්ධතියක අත්‍යවශ්‍ය කාරණා මොනවද? මෙන්න මේ කියන කොටස් ටික අපි පද්ධති කියන කොටසේදී සාකච්ඡා කළා. පද්ධතියක් නිර්මාණයට අවශ්‍ය කරන කොටස් ටික අපි ඉගෙන ගන්නවා. ඒකට හේතුවක් තියෙනවා. මම හේතුව කියනනම් 13 වසර කොටස් ටික කියලා දීලා ඉවරලා. මේ තියෙන්නේ අපිට 12 වසර පන්තියේදී සාකච්ඡා කරන්න තියෙන කොටස් ටික. එහෙනම් අපි බලමු 13 වසරේදී මොනවද සාකච්ඡා කරන්නේ? 13 වසරේදී සාකච්ඡා කරන්න තියෙනවා 8 වෙනි පාඩම විදිහට දත්ත සමුදාය. දත්ත සමුදාය. මේකට අපි කෙටියෙන් කියනවා ඩේටාබේස්. එයි මේ ඩේටාබේස් ගැන කතා කරන්නේ. අපි ඩේටා මත පදනම් වෙලා තමයි සියලු ක්‍රියාවන් සිද්ධ කරන්නේ. එහෙනම් පරිගණකගත පද්ධතියක් නිර්මාණය කරන්න යනවා නම් අනිවාර්යෙන් ඩේටා තියෙන්න ඕනේ. එහෙනම් මේ ඩේටාබේසස් නිර්මාණය කරන විදිය පිළිබඳව අපි සාකච්ඡා කරනවා 8 වෙනි පාඩමේ. දැන් මෙතනින් අපි පද්ධති ගැන ඉගෙන ගත්තා. මෙතනින් අපි ඩේටාබේස් ගැන ඉගෙන ගත්තා. ඊළඟට යනවා 9 වෙනි පාඩම ක්‍රමලේඛනය. ක්‍රමලේඛනය. මෙතනදී අපි මේ ක්‍රමලේඛනය කියන කොටසදී Python කියන programming language එක ගැන කතා කරනවා. දැන් මෙතනින් පද්ධතියක් ගැන ඉගෙන ගත්තා. මෙතනින් දත්ත ගැන ඉගෙන ගත්තා. දැන් දත්ත සහ පද්ධතිය ඒකාබද්ධ කරලා අපි පරිගණක ක්‍රමලේඛයක් ලියලා මේ ක්‍රමලේඛයේ ඔස්සේ කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක අපි ඉගෙන ගන්නවා 9 වෙනි පාඩමේ. ඊළඟ 10 වෙනි පාඩමෙට ඔයගොල්ලන්ට තියෙනවා වෙබ් අඩවි සංවර්ධනය. වෙබ් කියන කොටස එහෙම නැත්නම් වෙබ් අඩවි සංවර්ධනය. වෙබ් අඩවි සංවර්ධනය. මෙන්න මේකෙදි අපි කතා කරනවා වෙබ්සයිට් එකක් හදන්නේ කොහොමද? ඒකේ තියෙන මූලික સિદ્ધාන්ත මේ කාරණා මොනවද? ඒ වෙබ්සයිට් එක අන්තර්ගත වෙන කොටස් මොනවද? මේ කොටස් නිර්මාණාත්මක පසුබිම අපි සාකච්ඡා කරනවා. මොකද මේක අපිට විශේෂ කොටසක් අන්තර්ජාලය ඔස්සේ යම් කිසි විදියකට තොරතුරු හොමාරු කරනවා නම් අපිට මේ වෙබ් අඩවි ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්නමත් ඕනේ. ඔබට අවබෝධයක් තියෙන්නත් ඕනේ. ඊළඟ 11 වෙනි පාඩම පිළිබඳව අපි සාකච්ඡා කරද්දී 11 වෙනි පාඩමේ තියෙන්නේ IoT. IoT කියන්නේ Internet of Things. මේ Internet of Things කියන්නේ මොනවද? අපි ක්‍රියාත්මක වන දේවල් automated system බවට පරිවර්තනය කරනවා. ඔයගොල්ලෝ දන්නවා Arduino, Microbit වගේ කොටස් ඒක රාශී කළා අද හදනවා විශාල වශයෙන් මේ circuit diagrams එක්ක තියෙන විවිධ පද්ධති. මේ පද්ධති නිර්මාණය කරලා යනකොට මේ IoT කියන කොටස ඉතාමත් වැදගත් වෙනවා. තාක්ෂණික පසුබිම ඔස්සේ ස්වයංක්‍රීය පද්ධති නිර්මාණය කරන්න IoT ගැන වැදගත් වෙනවා. මේ IoT කියන කොටස අපි කෙටි පාඩමක් මේකේදී ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට අපි IoT පාඩම සාකච්ඡා කරමු. ඊළඟ 12 වෙනි පාඩම business in IT. ව්‍යාපාර පද්ධති සඳහා business in IT කියන කොටස ව්‍යාපාර පද්ධති සඳහා තාක්ෂණය කොහොමද පාවිච්චි කරන්නේ? මේ කොටස අපි 12 වෙනි පාඩමේ කෙටි පාඩමක්. මේකෙදි අපි e-commerce පිළිබඳව, e-business පිළිබඳව සහ ආකාරයෙන් තියෙන සියලු පද්ධති පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් කරනවා. ඊළඟට අපිට 13 වෙනි පාඩම අනාගත දිශානතිය. පරිගණක තාක්ෂණය අනාගත දිශාවට කොයි දිශාවටද ගමන් කරන්නේ කියන එක අපි 13 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. ඊළඟට මේ 14 වෙනි පාඩමක් තියෙනවා. හැබැයි ගොඩක් අය මේ 14 වෙනි පාඩම හඳුන්වන්නේ නැහැ. හඳුන්වන්නේ නැති වෙන්න හේතුව තමයි 14 වෙනි පාඩම අපිට තියෙන ප්‍රොජෙක්ට් එකක් විදියට.
නමුත් පාසලේදීවත් කොහෙදීවත් මේ ප්‍රොජෙක්ට් එක වෙන්නේ නැහැ. මේකේ තියෙනවා ප්‍රොජෙක්ට් ටෙක්නික්ස් ටිකක් මේ පද්ධති සංවර්ධනය කරන්නේදී වැදගත් වෙන ප්‍රොජෙක්ට් ටෙක්නික්ස් ටිකක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් ටෙක්නික්ස් ටික අන්තර්ගත වෙන්නේ මෙන්න මේ 7 වෙනි පාඩමට. නමුත් ගොඩක් වෙලාවට මේ 14 වෙනි පාඩම 7 වෙනි පාඩමට බද්ධ කරලා තමයි අපි කතා කරන්නේ. එහෙනම් මෙතනදී ඔන්න ඔබට උසස් පෙළදී හදාරන්න තියෙන විෂය කොටස්. ඉතා කුඩා සිලබස් එකක්. මේ කුඩා සිලබස් එක තුල ඉතාමත් වැදගත් කරුණු රාශියක් අන්තර්ගත වෙලා තියෙනවා. අද ලෝකේ ඔබ දන්නවා රැකියා අවස්ථාවලට යනකොට ඒ රැකියා අවස්ථා ඉලක්ක කරගත් ඉතා විශිෂ්ට සිලබස් එකක් තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. මේ කොටස් ටික ඔබ ඕවරෝල් හරියට කරගෙන ගියාම මෙතනින් ඔබට උසස් අධ්‍යාපනයට යනකොට ශේෂ්ත්‍ර ගණනාවකට රැකියා අවස්ථා විදියට පිට වෙලා යන්න පුළුවන්. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම සහ තුන්වෙනි පාඩමට එනකම් කොටස් ටික ඔබට වැදගත් වෙන්නේ පරිගණකයේ පිළිබඳව මූලික સિદ્ધාන්තමය කාරණා ටික ඉගෙන ගන්න. ඊළඟට හතරවෙනි පාඩම ඔබට වැදගත් වෙන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථ පිළිබඳව දැනගන්න. මෙන්න මේ කොටස ඉලෙක්ට්‍රොනික පරිපථ පිළිබඳව දැනගත්තට පස්සේ ඔබට ඒක ඉතාමත් වැදගත් වෙනවා. මෙන්න මෙතනදී IoT කියන පාඩමේදී මේ පද්ධති සකස් කරන්න යනකොට ඉලෙක්ට්‍රොනික්ස් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න වැදගත් වෙනවා. ඊළඟට කම්පියුටර් සයන්ස් කියන කොටස් ටික ආරම්භ වෙනවා මෙතනින්. ඔබ රැකියාවට යනකොට ඒ රැකියා අවස්ථාවලදී වැඩිම ශේෂ්ත්‍ර ගණනාවක් සම්බන්ධ වෙන්නේ මෙතනින් පස්සේ. එහෙනම් මෙහෙයුම් පද්ධතිය, ජාලකරණය, ඔබ දන්නා ජාලකරණ ඉංජිනේරුවෙක් කියන්නේ අද ඉතා විශිෂ්ට ගණේ රැකියා වෙළඳපොළ තුල ලොකු වේතනයක් ලබන්න පුළුවන් රැකියා අවස්ථා තියෙන තැන. ඊළඟට පද්ධති විශ්ලේෂක, දත්ත සමුදාය කළමනාකරු, ඊළඟට ක්‍රමලේඛනය. මෙන්න මෙතනින් පස්සේ තියෙන මෙන්න මේ 6 7 8 9 10 මේ කියන පාඩම් ටික ඉතා වටිනා පාඩම් ටිකක්. ඔයගලන්ට විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් ගොඩක් වෙලාවට මේවා වැඩිදුර හදාරන්න වෙනවා. එතනින් එහාට ගියොත් රැකියා අවස්ථා ගත්තොත් මෙන්න බලන්න වෙබ් අඩවි සංවර්ධනය, IoT කියන්නේ අලුත් සිස්ටම් ඩෙවලොප් කරනවා. මේ ඔක්කොම මේකට අන්තර්ගත වෙන විදිහට තියෙනවා. ඒ නිසා මේ තියෙන්නේ ඔබේ සිලබස් එක ගැන. මම දැන් කෙටියෙන් කියන්නම් ඔයගලන්ට මේ සිලබස් එකත් එක්ක මොනවද ඔයගලන්ට කරන්න පුළුවන් උසස් අධ්‍යාපනය වෙනුවෙන්. ඔබට පුළුවන් ලංකාවේ තියෙන සියලු විශ්වවිද්‍යාල පද්ධතිවල IT බේස් කරපු ගොඩක් පාඨමාලාවලට ඇතුළත් වෙන්න. මේ පාඨමාලා ගත්තොත් මේ මෑත කාලය තුලදී යල්පැන ගිය පාඨමාලා සියල්ලක්ම ඉවත් කරලා විශාල පාඨමාලා සංඛ්‍යාවක් IT බේස් කරලා අද විශ්වවිද්‍යාල පද්ධතිය තුලම නිර්මාණය කරලා දීලා තිනවා. ඊට අමතරව ගොඩක් වෙලාවට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගියත් ඔබට මේ විෂය හදාarලා තියෙන එකේ වාසියක් වෙනවා. ඊළඟට රජයේ සහ රජය අනුබද්ධිත තවත් ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ IT බේස් කරපු IT වලට සම්බන්ධ ගොඩක් පාඨමාලා හදාරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ICT විෂයක් විදියට හදාරන්න. ඉතා කුඩා සිලබස් එකක් තුලින් ඔබට ලොකු වැඩ කොටසකට යන්න පුළුවන්, අනාගත ජයග්‍රහණ ලබන්න. රයිට්. ඒත් එක්කම මම ඔබට මගේ පන්තිය පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්නම්. මම 2015 ඉඳලා දර්ෆස් ආයතනයේ ICT උගන්වන ගුරුවරයෙක් විදියට සේවය කරනවා. විශාල ළමයි සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළට ඇතුල් කරන්න මේ වෙනකොට ගොඩක් වෙහෙසිලා තියෙනවා. අපේ දරුවෝ විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ගිහිලා තියෙනවා. ඒත් එක්කම ඔබට අපේ පන්තිය තුළදී කරන්න පුළුවන් වැඩපිළිවෙල පිළිබඳව විශාල වැඩපිළිවෙලක් තියෙනවා පන්තිය තුළදී කරන්න. ඒ වැඩපිළිවෙලෙන් කෙටි හැඳින්වීමක් කරන්නම්. ස්ටෙප්ස් ගණනාවක් ඔස්සේ කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලදී පන්තියේ ඔබට උගන්වන සියලු දේවල් නැවත මතක් කරන්න අවශ්‍ය කරන කොටස් ටික ඔබට මේකෙදි බලා ගන්න පුළුවන්. ඒත් එක්කම විශාල වැඩ කොටසක් අපි මේ වෙනකොට කරලා තියෙනවා කියන්න හේතු තමයි ආසන්නතම අවුරුද්ද 2021 අවුරුද්ද. තාම විභාගෙට ගිහිල්ලා නැහැ දරුවෝ. මේ වෙනකොට අපි සිලබස් එක තුන්වෙනි පාරත් ආවරණය කරමින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් පවතිනවා. ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න ඕන නම් අපේ පන්ති වලට සහභාගී වෙන, මගේ පන්ති වලට සහභාගී වෙන දරුවන්ගේ විස්තර අහලා දැනගන්න පුළුවන්. ඒ නිසා කල් වේලා යන නිසා මම ඔබේ කාලය තවත් අපේ සහෝදර ගුරුවරු දෙදෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ අවශ්‍ය විස්තර ලබා දීම සඳහා මම මෙතනින් මගේ විස්තරාත්මක
හැඳින්වීම නිමාවටපත් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට සහ දෙමාපියන්ට. මම හිතන්නේ 2023 දරුවන්ට තාක්ෂණ වේදේ විෂයේ ආරම්භක සම්මන්ත්‍රණයේ දපස්ට ආයතනයේ මේ වෙනකොට කාල වේලාව ගොඩක් ගිහිල්ලා තියෙන හින්දා ටිකක් කම්මැලිකමක් ඇති. ඒ කම්මැලිකම තිබුණත් මගේ විෂය පිළිබඳවත් කතා කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි මම මේ අවස්ථාව වෙන් කරගත්තේ. මෙතෙක් කතා කරපු සහෝදර ගුරුවරුන්ට ස්තුතිවන්ත වන අතරම මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා දෙමාපියන්ටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා. එතකොට මම හේරත් ගුණතිලක කෘෂි විද්‍යාව විෂය තමයි මම කරන්නේ. එතකොට මේ විෂය ගැන මට විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඒ කියන්නේ උසස් පෙළ දරුවන් විදිහට මම මේ කතා කරන්නේ මගේ 35 වෙනි කණ්ඩායමට. ඒතර 35 වෙනි කණ්ඩායම 2023. ඒ කියන්නේ මම 1987 යුනිවර්සිටි එකේ ප්‍රස්ටිය විදිහට ඉද්දිත් මේ වෘත්තියට ඇවිල්ලා ගුරුවරයෙක් විදිහට කටයුතු කරා. එතකොට 2015 ඉඳලා තමයි මේ තාක්ෂණ විෂය ධාරාවට ඇග්‍රිකල්චර් කියන විෂය එකතු වෙන්න පටන් ගත්තේ. ඊට කලින් මේක කම්බිනේෂන් දෙකක එහෙම නැත්නම් තුනක තිබුණා. නමුත් දරුවෝ වැඩිපුර තෝරාගත්තේ මොන විෂය ධාරාවේද කියන එක මම කියන්නම්. දැන් මෙතනදී ප්‍රධානව කියන්න තියෙන දේ තමයි වර්තමානයේ ගත්තයින් පස්සේ වර්තමාන ලෝකේ සිදු වෙලා තියෙන කොවිඩ් අර්බුදයත් එක්කලා අපි තාක්ෂණයෙන් තමයි දරුවෝ ලං කරගෙන ඉන්නේ. අපිට සජීවීව දරුවෝ හම්බ වෙන්න බෑ. මේ 2023 කණ්ඩායම සජීවීව ගුරුවරයෙක් දකින්නේ නැහැ. ගුරුවරයා දකින්නේ තාක්ෂණයත් එක්කලා යන්නේ. ඕගොල්ලන්ගේ ආලින්දයට ඇවිල්ලා ඉන්නේ අපි එක්කෝ ටෙලිෆෝන් එකෙන් එහෙම නැත්නම් ලැප් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ විෂය ගැන කිව්වොත් එහෙම දැන් තාක්ෂණ විෂය ධාරාව ගැන මෙතෙක් කතා කරපු ගුරුවරු ගොඩක් කිව්වා. ඇග්‍රිකල්චර් විෂය දැන් උසස් පෙළ දෙමාපියන්ට මේක විශේෂයෙන් වැදගත් වෙනවා. අපි උසස් පෙළට මේ විෂය තෝරා ගන්නකොට කම්බිනේෂන් කීපයක් තියෙනවා. දැන් දරුවන්ට සයන්ස් එක්කලා උසස් පෙළ කරන්න පුළුවන්. ඊට පස්සේ කොමර්ස් එක්කලා කරන්න පුළුවන්. ඒත් එක්කලාම ආර්ට්ස් එක්කලා කරන්න පුළුවන්. ඒත් එක්කලාම අලුතෙන් එකතු වෙන තමයි ටෙක්නොලොජි එක්කලා කරන්න පුළුවන්. දැන් මේ දවස්වල දෙමාපියන් ඉන්නේ ගොඩක් වෙලාවට දෙමාපියන් ඉන්නේ මේ කම්බිනේෂන් වලින් තමන්ගේ දරුවට මොකද්ද තෝරලා දෙන්නේ කියන තැන. ඒ සම අධ්‍යක්ෂක බහුල ගුරුවරයෙක් විදිහට කියන්නම් මගේ විෂය ගත්තාම දැන් මේ සයන්ස් වල ගත්තාම මෙතන මේක දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මැත්ස් ස්ට්‍රීම් එකක් වෙනම යනවා. ඊට පස්සේ බයෝ එකක් වෙනම යනවා. කොමර්ස් වල වෙනම යනවා. ආර්ට්ස් වල වෙනම යනවා. ටෙක්නොලොජි වලත් ET වලින් වෙනම යනවා. ඊට පස්සේ බයෝ සිස්ටම් හරහා වෙනම යනවා. BST වලින් වෙනම යනවා. එතකොට දැන් මේ කම්බිනේෂන් හතරෙම ඇග්‍රිකල්චර් ඕනනම් මැත්ස් එක්කලා කරන්න පුළුවන්. ඇග්‍රිකල්චර් බයෝ එක්කලා කරන්න පුළුවන්. ඇග්‍රිකල්චර් ඕනනම් කොමර්ස් එක්කලා කරන්න පුළුවන්. ඇග්‍රිකල්චර් ආර්ට්ස් එක්කලා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ET විෂය ධාරාවෙන් ඇවිල්ලා ඇග්‍රිකල්චර් කරන්න පුළුවන්. BST වලුත් කරන්න පුළුවන්. දැකරගත්තොත් ඇග්‍රිකල්චර් විෂය ධාරාව මේ හැමතැනින්ම කිරීමේ හැකියාව තියෙනවා. නමුත් වැඩිපුරම ළමයි කරන්නේ මෙන්න මේ තැන්වලදී BST එක්කලා කරනවා වැඩිපුර ඇග්‍රිකල්චර් විෂය. ඊට පස්සේ සයන්ස් වල බයොලොජිත් එක්කලා කරනවා. ඊළඟට ආර්ට්ස් කියන එකෙන් කරනවා. එhmenan මෙන්න මේ තුනෙන් තමයි ඇග්‍රිකල්චර් විෂය තෝරා ගැනීම වඩාත්ම සුදුසු වෙන්නේ. එතකොට මෙතන ET එක්කලත් කරන්න පුළුවන්. ඒකත් ළමයි ගොඩක් වෙලාවට දැන් සිදු කරන තැන. එහෙමනම් දැන් මේ විදිහට තෝරාගත්තාම දරුවන් මේක අවුරුදු 2ක් තුල කරගෙන යනවා. එතකොට දැන් දෙමාපියන්ට පැහැදිලි ඇති තමන්ගේ දරුවා දක්ෂතාවයේ තියෙන්නේ කොතනද? ඒ දක්ෂතාවයට අනුව ඒ විෂය කම්බිනේෂන් එක තෝරලා දෙන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ තමන්ගේ දරුවට මම දෙමාපියන්ට කියන්නේ දරුවට බල කරන්න එපා ඔයා ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා. දරුවට බල කරන්න එපා ඔයා දොස්තර කෙනෙක් වෙන්න ඕන කියලා. ඕගොල්ලෝ මේ වෙනකොට අඳුනගෙන ඇති දරුවගේ කැමැති පැත්ත මොකක්ද කියලා.
අනේ කැමැති පැත්තට අනුව එයා කැමැත්තක් දක්වනවා නම් ඇග්‍රිකල්චර් පැත්තට එයාට ඒක තෝරගන්න දෙන්න. එයා කැමැත්තක් දක්වනවා නම් ආර්ට්ස් කරන්න ඒ පැත්තට තෝරගන්න දෙන්න. එතකොට ඒ තෝරා ගැනීම කරගත්තයින් පස්සේ ඒ දරුවා නිවැරදි මාර්ගයේ ඊට පස්සේ අරන් යයි. දරුවන්ට කියන්න තියෙන මෙච්චරයි. විෂය ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. මොකද හේතුව මෙතන විෂයන් ගැන ගොඩාක් කතා කරා. මගේ විෂය ගැන පාඩම පටන් ගන්න කලින් ඔයගොල්ලෝ මේ සෙමිනාර් එකෙන් පස්සේ ඒ નિયમિત කාලසටහනට විෂය පටන් ගන්නකොට මගේ විෂය පිළිබඳ හැඳින්වීමත් වෙනම කරනවා. ඒක දෙමාපියනුත් බලන්න, දරුවනුත් බලන්න. ඊට පස්සේ ඇග්‍රිකල්චර් විෂය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? ඒකේ විෂය කරන ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? ඇගයීම් කරන්නේ කොහොමද කියන එක ඔක්කොම පැහැදිලි කරනවා. මේ වෙනකොට දැන් මේ සෙමිනාර් එකේ ඉන්න අයට දැන් කාලය වැඩිපුර ගෙවෙනකොට උපයෝගීතාවයේ අඩු වෙගෙන යන්නේ. ඒ නිසා කම්මැලිකමක් තියෙනවා. අපි විෂය ගැන ගොඩක් කතා කරන්නේ නැතුව මේ කරන්න ඕන ටික විතරක් පැහැදිලි කරගමු. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් දරුවනේ උසස් පෙළට ඕගොල්ලෝ දෙයියනේ කියලා ඉස්සරලාම වාඩි වෙලා මේ වැඩ කරන්න පටන් ගන්නකොට මේ සැරේ දරුවන්ට තියෙන්නේ සජීවී ෆිසිකල් පන්ති නෙමෙයි. මේ සැරේ දරුවන්ට තියෙන්නේ ඔන්ලයින් පන්ති. ඒතකොට ඕගොල්ලෝ හිතා ගන්න අවුරුදු 2ක ව්‍යාපෘතියක් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එකක් තමයි මම මේ කරන්න යන්නේ. මම මේ දෙමාපියන් කියනවට කරනවා කියලා හිතා ගන්න එපා. ඊට පස්සේ ඒ දරුවෝ ටික කල්පනා කරන්න දැන් මම මෙතනින් මගේ ජීවිතේ එක සම්දිස්ථානයක් ආරම්භ කරනවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඇවිල්ලා හොඳ කඩයිමක් පහු කරගෙන ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙතනින් අපි ආරම්භ කරන අපේ අනාගතය තීරණය කරන්න මොන ක්‍රමයකටද යන්න ඕනේ කියලා. ඒ අනුව ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙනකොට ඒක ක්‍රමානුකූලව සටහනක් හදාගෙන පිළිවෙලකට වැඩේ කරගෙන යන්න. ඒත් එක්කලා මතක තියාගන්න දෙමාපියන්ට දරුවන්ට ටෙලිෆෝන් එකක් අරන් දීලා ඊට පස්සේ ඔන්ලයින් පන්තියට සල්ලි ගෙවලා ඊට පස්සේ ගුරුවරු තෝරලා දින එක අනිවාර්යෙන් දෙමාපියන් කරන්න. දරුවන්ට ඕන විදිහට ගුරුවරයා තෝරා ගන්න දෙන්න එපා. දක්ෂ ගුරුවරු ඉන්න පුළුවන්, දක්ෂ නැති ගුරුවරු ඉන්න පුළුවන්, අධ්‍යක්ෂකයින් බහුල අය ඉන්න පුළුවන්. දැන් මට අවුරුදු 35ක් මේක රැඳෙන්න පුළුවන් වෙලා තියෙන ටියුෂන් ශාස්ත්‍රයේ මම ගුණාත්මකව මේ වැඩේ කරපු නිසා. ඒ නිසා දැන් මගෙන් ඉගෙනගත්ත දෙමව්පියෝ මේ කතාව අහගෙන ඇති. මගෙන් ඉගෙනගත්ත දරුවෝ ගුරුවරු විදිහට මේ විෂය උගන්වන පාසල් ගුරුවරු විදිහට දැන් ඉන්නවා. PhD කරන්න ගිහිල්ලා ඉන්න අය ඉන්නවා. මේ හැමෝටම අපි අධ්‍යක්ෂකයින් බහුල ගුරුවරු විදිහට කියන්නේ අර දරුවට ටෙලිෆෝන් එක දීලා, ලැප් එක දීලා පැත්තකට වෙලා ඉන්න එපා. චුට්ටක් බලන්න අම්මලා තාත්තලා මේ දරුවා මොකක්ද කරන්න කියලා. ඕගොල්ලන්ගේ සම්පතක් මේ තියෙන්නේ, දරුවෙක් මේ ඉන්නේ. ඒතකොට දරුවා හැම වෙලේම බලන්න මේ අම්මයි තාත්තයි කියලා කියන්නේ අපේ සම්පතක්. ඒගොල්ලන්ගෙන් මම මේ විදිහට මුදල් වියහිදම් කරලා මේ වැඩේ හරියට කරන්නේ නැත්නම් ඒකේ ප්‍රතිඵලයක් දෙන්න බෑ. දරුවනේ ඕගොල්ලෝ අනාගත ආයෝජන විදිහට ඉන්නේ. ඒ නිසා මේ කාර්යය හරියට කරන්න ඒ ධෛර්යය වාසනාව ඕගොල්ලන්ට තියෙනවා, ඒ හැකියාව තියෙනවා. දෙමාපියන්ටත් ඒ தත්ත්වය තියෙනවා. ඒ නිසා උසස් පෙළ විෂය ධාරාවක් කරනකොට දැන් මේ සෙමිනාරයකට ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවා නම් ඔයගොල්ලෝ දර්පස්ට් ආයතනය පිළිබඳ විශ්වාසයක් තියලා ඒකේ තාක්ෂණික විෂය ධාරාව පිළිබඳව ඉන්න ගුරුවරු පිළිබඳ විශ්වාසයක් තියලා මේකට සම්බන්ධ වෙලා ඉන්නේ. මෙතන තාක්ෂණ විෂය නෙමෙයි මේ කණ්ඩායමේ කම්බිනේෂන් තව තෝරාගත්තේ නැති ඔක්කොම ඇති. ඒගොල්ලෝ හොඳ මේක ඒකට තෝරාගන්න වඩා හොඳයි තාක්ෂණ විෂයට මේ තියෙන කම්බිනේෂන් අනුව තෝරා ගැනීම කරගත්තොත්. ඒතකොට ඒ විදිහට කරලා අවුරුදු දෙකක් මේ වැඩසටහන යන්න පුළුවන්. දැන් මෙතන දර්පස්ට් ආයතනයේ ඊටාම ක්‍රමානුකූලව පිළිවෙලක් ඇතුව වැඩ කරන තැනක්. බය නැතුව ඕගොල්ලගේ දරුවා ෆිසිකල් පන්තියේ දෙවන්න, ඔන්ලයින් පන්තියට සම්බන්ධ කරන්න කිසිම ගැටලුවකින් තොරව ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මම 1987 ඉඳලා මේ ශාස්ත්‍රයේ හිටියට පස්සේ මහනුවර මම පන්ති පටන් ගත්තේ 2002 වසරේ. ඒ කියන්නේ මීට වසර 20කට විතර කලින් දැන්. එතකොට දර්පස්ට් ආයතනයට මම සම්බන්ධ වෙන්නේ 2015 තාක්ෂණ විෂය ධාරාවත් එක්කලා. අනේ ඊතරදී මට හම්බ වෙනවා ගුරුවරු කණ්ඩායමක් SFT වලට නලින් සර්, ඊට පස්සේ BST වලට චූලාන් සර්, ඊට පස්සේ ET වලට අපේ සඳනායක සර්, ඊට අමතරව අනිකුත් IT විෂයන් වලට ගුරුවරු කීප දෙනෙක්ම හිටියා. හැබැයි මීට පෙර කතා කරපු අජිත් සර් සහ මීට පස්සේ කතා කරන සර් විතරයි දැන් මේ ආයතනයේ නමක් තියාගෙන ICT වලට
මේක ගොඩනගාගෙන ළමයි තියාගෙන දරුවන්ට ඒ කැපවීම කරලා කරන්න පුළුවන් ගුරුවරු. දැන් මම අධ්‍යක්ීම් බහුල ගුරුවරයෙක් විදිහට මෙතෙන්ට සම්බන්ධ වුණාට පස්සේ මේ තරුණ කණ්ඩායමත් එක්කලා ගමන් කරනකොට ඇයි මම මේ කණ්ඩායමත් එක්ක රැඳිලා ඉන්නේ කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. ඒ තරුණ ගුරුවරු ටික අපෙන් ගුරුහරුකම් අරගෙන ඊටාම හොඳ වැඩසටහනක් මෙතන කරගෙන යනවා. බය නැතුව විශ්වාසවන්තව මේ තාක්ෂණ වේදී ගුරු කණ්ඩායමත් එක්කලා ඔයගොල්ලෝ එකතු වෙලා මේ වැඩේ හරියට කරගෙන යන්න ජයග්‍රහණය නියතව ලබා ගන්න පුළුවන්. දෙමාපියන්ට ආරාධනා කරනවා තමන්ගේ දරුවන් බය නැතුව මේ ආයතනයට සම්බන්ධ කරන්න, මේ ගුරුවරුන්ට සම්බන්ධ කරන්න. එතකොට උසස් විදිහට ප්‍රතිඵලයක් ගැනීමේ හැකියාව තියෙනවා. මගේ විෂය පිළිබඳව මම මුකුත් කිව්වේ නැත්තේ ඇග්‍රිකල්චර් තෝරාගන්න දෙමාපියන් සහ දරුවන් මේ විෂය පිළිබඳව මගේ පළවෙනි පන්තියේදී මම විෂය හැඳින්වීම කරනවා. අන්න ඒක බලන්න එතනින් පස්සේ විෂය තෝරා ගැනීම කරන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මගේ කොටස මම මෙතනින් අවසන් කරනවා. එතකොට ICT අවසාන වශයෙන් පැහැදිලි කරලා ඊළඟ සර් ඇවිල්ලා එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. පුතේ ආයුබෝවන්. මම තමා ද ෆස්ට් කියන ආයතනයේ ICT උගන්වන ඉන්දික බණ්ඩාර කියන ගුරුවරයා. පුතාට මම මුලින්ම පැහැදිලි කරන්නම් මේ ICT කියන විෂය පුතා හදාරන්න ඕන ඇයි? මේ ICT කියන විෂය හදාරන්න පුතා සම්පූර්ණ කරන්න ඕන සුදුසුකම් මොනවාද? මේ ICT කියන විෂය අපි පන්තියේ කොහොමද ඉගෙන ගන්න කියලා. ඒ නිසා මම ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන කරුණු තුනක් ගැන. පළවෙනි එක ICT කියන විෂය හදාරන්න පුතා සම්පූර්ණ කරලා තියෙන්න ඕන කොන්දේසි මොනවාද? පළවෙනි එක තමයි පුතේ පුතා ගණිතය ඉංග්‍රීසි කියන විෂයන් දෙකට අඩුම තරමේ S කියන සාමාර්ථයක් අරගෙන තියෙන්න ඕන. ඒ වගේම පුතාට ගෙදර පරිගණකයක් එහෙම නැත්නම් දුරකථනයක් කියන දෙකෙන් එකක් තිබුණත් ඒක වඩාත් හොඳයි. මොකද අපි මේ විෂය හදාරද්දි අපිට පරිගණකයක් එහෙම නැත්නම් දුරකථනයක් කියන දෙකෙන් එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට පුතේ මේ ICT කියන විෂය කරන්න කටපාඩම් කරන්න ඒ වගේම මේ ඉගෙන ගන්න දේවල් පොත්වල හැම වෙලේම ලියලිය ඉගෙන ගන්න ඕන විෂයක් නෙමෙයි. මේ ICT කියන්නේ හිතලා වැඩ කරන්න තියෙන විෂයක්. ඒ නිසා මේ විෂය හදාරන්න පුතා හොඳට හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා පුතේ මුලින්ම අපි බැලුවා මේ ICT කියන විෂය හදාරන්න මොනවාද අපිට තියෙන්න ඕන දේවල්. මොනවාද අපි කිව්වේ? සාමාන්‍ය පෙළ ගණිතයට සහ ඉංග්‍රීසි වලට සාමාර්ථයක් තියෙන්න ඕන. ඒ වගේම පරිගණකයක් හරි දුරකථනයක් තියෙන එක වඩා හොඳයි. ඒ වගේම කටපාඩම් කරන්න සූදානම් වෙන්න එපා. අවසානයේට පුතේ මේ උසස් පෙළ ICT කියන විෂය කරන්න පුතා සාමාන්‍ය පෙළට එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ O level වලට ICT කියන විෂය කරාද ඒ විෂයේ ප්‍රතිඵලය ඒකෙච්චර වැදගත් නැහැ. ඒ නිසා මේ කරුණු ටික මුලින්ම මතක තියාගන්න. දෙවෙනි එක මේ ICT කියන විෂය පුතා තෝරගන්න ඕනේ ඇයි? පළවෙනි එක තමයි මේ ICT කියන විෂය පුතේ තෝරගත්තොත් අපිට පහසුවෙන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේ ICT කියන විෂය හදාරවුවොත් පුතේ අපිට විවිධ රටවල ඒ වගේම විවිධ රටවල තියෙන පාඨමාලා උපාධි විශාල ප්‍රමාණයක් තියෙනවා පහසුවෙන් හදාරන්න පුළුවන්. මොකද අපි විභාග කරන හැමෝටම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්න විදිහක් නැහැ. ඒ නිසා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවේ නැතත් අපිට හදාරන්න පුළුවන් ලෝකේ පාඨමාලා ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ පාඨමාලා හදාරන්න ICT වගේ විෂයක් කරලා තියෙන එක වඩාත් හොඳයි. අවසානයේට පුතේ මේ ICT කියන විෂය තෝරගත්තාම පුතාට රැකියා විවිධ ප්‍රමාණයක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ කොරෝනා වගේ කාලෙක අපිට ICT කියන විෂය වැදගත්කම ගොඩක් දැනෙනවා. ඒ කියන්නේ තාක්ෂණය නැතුව අපිට කිසිම රැකියාවක් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා තාක්ෂණය අපි කරන හැම රැකියාවකටම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි තාක්ෂණය එහෙම නැත්නම් ICT කියන විෂය තෝරගන්න එක ගොඩක් වැදගත්.
තුන්වෙනියට මම කතා කරන්න යන්නේ අපි පන්තියේ කොහොමද මේ ICT කියන විෂය ඉගෙන ගන්න කියලා. පුතේ මේ ICT කියන විෂයේ ඒකක තියෙනවා 13ක්. මේ ඒකක 13 අපි වෙන වෙනම විස්තරාත්මකව ඉගෙන ගන්න විදිය පැහැදිලි කරන්න වෙලාව මදි. ඒ නිසා මම පළවෙනි පාඩම එහෙම නැත්නම් එක ඒකකයක් කොහොමද පන්තියේ කරන්න කියලා පැහැදිලි කරන්නම්. අපි හැම ඒකකයකටම සිද්ධාන්ත ඉගෙන ගන්නවා මුලින්. පුතේ ඒ ඉගෙන ගන්න සිද්ධාන්ත ටික මතක් වෙන්න හැම දවසකම අපි පුරුදු වෙනවා පේපර් එකක් කරන්න. ඒ නිසා ඒ පේපර් එකෙන් හැම දවසෙම ඉගෙන ගන්න විෂය කරුණු අපි මතක් කර ගන්නවා. ඒ වගේම ඒකකයක් අවසානයේ පුතාට තියෙනවා පොඩි විභාගයක්. ඇත්තට මෙතන විභාග දෙකක් තියෙනවා. ඒ විභාග දෙකෙන් අපිට බලන්න පුළුවන් අපි මේ ඉගෙනගත්ත කරුණු වල කොහොමද අපේ දැනුම් මට්ටම කියලා. ඉතින් ඒවා ටික කරලා අපිට මේ විෂයේ හැම ඒකකයක්ම වෙන වෙනම විස්තරාත්මකව ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේ විෂය හොඳට කරන්න නම් හොඳ වැඩපිළිවෙලක් ඕන. ඒ පිළිවෙලට අනුව වැඩ කරොත් අපිට මේ විෂය ලේසියෙන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්න පුළුවන්. රයිට්. එහෙනම් පුතේ මම පැහැදිලි කරා ප්‍රධාන කරුණු තුනක්. 1 ICT කියන විෂය හදාරන්න ඕන ඇයි? 2 ICT කියන විෂය හදාරන්න ඕන පුතා ළඟ තියෙන්න ඕන සුදුසුකම් මොනවාද? 3 වෙනියට මේ ICT කියන විෂය අපි පන්තියේ කොහොමද කරන්නේ? රයිට්. එහෙනම් දැන් පුතාට ICT කියන විෂය ගැන මම කොහොමද පන්තිය කරන්න කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම පුතාට සුබ පතනවා මේ විභාගේ සමත් වෙලා මේ විෂය ධාරාව තෝරගෙන ඉස්සරහට යන්න අපේ මේ ගුරුවරුත් එක්ක මේ ආයතනයත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. රයිට්. එහෙනම් පුතේ ආයුබෝවන්. මේ දැනුවත් කිරීමේ වැඩමුළුව තුළ ආදරණීය දරුවනේ ඔබ දරුවන්ගේ ආදරණීය දෙමව්පියන් හොඳ දැනුවත් භාවයක් ලබා ගත්තා. The first ආයතනය යනු කුමක්ද? මේ ආයතනයේ ව්‍යුහය කොහොමද? මේ ආයතනයේ ඔබ හමුවන නැත්නම් ඔබට විශේෂ සමගාමීව හමුවන ඇදුරු මඩුල්ල කොයි ආකාරයෙන්ද කියා. මේ සෙවණත නිවැරදි කළමනාකාරීත්වයක් තිබෙනවා. අපි పూర్වයෙන් ඔබට සඳහන් කළා මේ ආයතනය දශක ගණනාවක් තිස්සේ ලංකාවේ ප්‍රවීණයන් ලංකාවේ ප්‍රමුඛයන් බිහි කළේ ඒ නිවැරදි කළමනාකාරීත්වය නිසා වග. ඒ නිසා ඔබ ආයතනයට ඇතුළත් වීමේ පටන් පිටව යන තෙක් මේ කළමනාකාරීත්වය සමග ගනුදෙනු කළ යුතුයි. ඒ පිළිබඳව දැනුවත් භාවය අතිශය වැදගත්. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ දැනුවත් භාවය ලබා දෙන්න මේ ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත යාපා බණ්ඩාර මහතාණනි ඔබතුමාට බොහොම ගෞරවයෙන්. ආයුබෝවන් ආදරණීය දෙමව්පියනි, ආදරණීය දූ දරුවනි, මා හිතනවා 2023 අපස උසස් පෙළ විභාගයට සූදානම් වෙන ආදරණීය දූ දරුවන්ගේ ඔබ විසින් තෝරා ගනු ලැබූ ඒ විෂය ධාරාවට අදාළ ඒ විෂය කරුණු මා විශ්වාස කරනවා අපේ ආචාර්ය මණ්ඩලය විසින් යම් තාක් දුරට ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඇති කියලා. කොහොම නමුත් මේ ඊට කෙටි කාලය තුලදී ඔබව යම් දැනුවත් කිරීමකට ලක් කළත් ඔබට පන්ති කාමරයේදී මේ ආචාර්ය මණ්ඩලය විසින් ඒ පිළිබඳ තවත් ගැඹුරු තොරතුරු ඔබව නිරන්තරයෙන් දැනුවත් කරනවා ඇති. හැබැයි ආදරණීය දෙමව්පියනි, ඒ වගේම දූ දරුවනි, ඔයාලට දැන් පුංචි ප්‍රශ්නයක් ඇති. අපි කොහොමද මේ ද ෆස්ට් අධ්‍යාපන ආයතනයත් එක්ක මේ විෂයානුබද්ධ කරුණුත් එක්ක දිගටම සම්බන්ධ වෙන්නේ? ඉන් අනතුරුව ඔබලා මේ පන්ති කටයුතු කරගෙන යෑමේදී ඔබලට ලැබෙන වරප්‍රසාද මොනවාද? කොහොමද මේ පන්ති කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්නේ අඛණ්ඩව? මෙන්න මේ පිළිබඳව ඔබට යම් ගැටලු කීපයක් මතුවන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ද ෆස්ට් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරීත්වය හැටියට අපේ වගකීම සහ යුතුකම තමයි මේ පිළිබඳව මේ දරුවෝ ඒ වගේම මේ දෙමව්පියන් දැනුවත් කරලා ඒ පිළිබඳව දැනුවත් භාවයක් ලබා ගැනීම. ඒ නිසා මගේ මේ උත්සාහය තමුන්වහන්සේලා සියලු දෙනාටම මේ පිළිබඳව යම් අවබෝධයක් දැනුවත් කිරීමක් කරන්නයි. ඒ මන්ද මේ තුලින් අපිට මේ පන්ති එහෙම නැත්නම් මේ උපකාරක පන්ති දරුවන් වෙත කරගෙන යාමේදී ඔබට ඇතිවන අපහසුතා
බොහෝ දුරට මග හරවාගෙන මේ අඛණ්ඩව ඊටම සාර්ථකව කරගෙන යාමට ඉඩ ප්‍රස්තාව ලැබෙන නිසායි මම මේ අවස්ථාව තමුන්වන්සේලා සියලු දෙනාගෙන්ම ලබා ගන්නේ. ඊටත් මත්තෙන් මා මුලින්ම සඳහන් කරන්න ඕන තමුන්වන්සේලා සියලු දෙනාම මේ ආදරණීය දෙමව්පියන්ගේ දරුවෝ මේ ද ෆස්ට් අධ්‍යාපන ආයතනය වෙනුවෙන් අධ්‍යාපන ආයතනයේ විෂය හැදෑරීම සඳහා දරුවන් යොමු කිරීමට තෝරා ගැනීම පිළිබඳව මා හෘදයාංගම තමුන්වන්සේලා සියලු දෙනාටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මන්ද අපි මේ අධ්‍යාපන ආයතනය ආරම්භ කළා මේ වෙන විට වසර 15කට ආසන්න කාලයක් අපි මේ ශාස්ත්‍රයේ ඊටාම සාර්ථක ගමනක ඇවිල්ලා තියෙනවා කියන එක මා ඔබට අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නැහැ. දිවයිනේ ප්‍රධානම උපකාරක පන්ති අධ්‍යාපන ආයතනයක් හැටියට අපි මේ කාර්යය ඉතා සාර්ථකව කරගෙන ආපු ආයතනයක් හැටියට මා බොහොම අභිමාණයෙන් සිහිපත් කරන්න කැමතියි. ඒත් එක්කම පහුගිය කොවිඩ් වසංගත සමයේ අපිට ඒ පන්ති කටයුතු කරගෙන යාමට බාධා ඇති වුණු හැම අවස්ථාවකම අපේ පන්ති කටයුතු අඛණ්ඩව මේ දරුවන් වෙත ලබා දීමට තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් අපේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අපිට ශක්තිය ධෛර්යය ලැබුණු බවත් තමුන්වන්සේලාට මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. ඒත් එක්කම මා තවත් දෙයක් සඳහන් කරන්න ඕනේ. ඔබ අපේ අධ්‍යාපන ආයතනයේ දරුවා යොමු කිරීමට ගත්තු තීරණයත් එක්ක අපි මේ අධ්‍යාපන ආයතනයේ එන සෑම දරුවෙකුගේම ආරක්ෂාව 100%ක්ම තහවුරු කරන බව මම ඊටාම වගකීමෙන් ආයතනයේ කළමනාකාරීත්වය හැටියට සඳහන් කරන්න ඕන. හැබැයි ආදරණීය දෙමව්පියනි, ආදරණීය දුව පුතේ, ඔබ අධ්‍යාපනයට සුදුසු තෝතැන්නක් ද ෆස්ට් එක වගේම පුතේ ඔබට මේ අධ්‍යාපන ආයතනය තුළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේදී අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී අපි විසින් යම් කොන්දේසි මාලාවක් පැනවීමට සිදු වෙනවා. ඒ මන්ද ඔබ මේ අධ්‍යාපන ආයතනය තුළ ඉතාම මැනවින් විනයගරුක දරු පරපුරක් හැටියට ඔබ නිදහස් කිරීම අපේ වගකීම. ඒ නිසා මේ ආයතනයට පැමිණෙන සෑම දරුවෙකුම මෙන්න මේ කියන විනය මාලාවට යටත්ව මෙහි අධ්‍යයන කටයුතු කිරීමට සිදුවෙන බව නම් සඳහන් කළ යුතුමයි. ඉතින් ඒ වගේම මා නැවත මතක් කරනවා අපි මේ කොවිඩ් වසංගතයේ හමුවේ අපිට මේ පන්ති කටයුතු කරගෙන යාමට නවීන තාක්ෂණය උපයෝග කරගෙන තමයි කිරීමට සිදු වෙන්නේ. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමයි ඔබට මේ පන්ති කටයුතු අපි මෙහෙවීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ දරුවෝ සහ දෙමාපියෝ මෙන්න මේ කාරණා පිළිබඳ යම් දැනුවත් වීමක් අත්‍යවශ්‍යමයි. ඒ කියන්නේ අපි පළමුවෙන්ම දරුවෙකු මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ දරුවා ආයතනයේ පන්ති සමග ඉස්සරහට කන්ටිනියු වෙන්නේ කොහොමද? ඉන් අනතුරුව මේ පන්ති වලට අදාළ ගෙවීම් කටයුතු සිදු කරගන්නේ කොහොමද? අදාළ නිබන්ධන ලබා ගන්නේ කොහොමද? අන්න ඒ ආදි වශයෙන් ඔබට ඇතිවන ගැටලුවලදී අපි ඒ සඳහා අපේ thefirst.lk වෙබ් අඩවියෙන් සම්පූර්ණ දැනුවත් කිරීමක් අද රාත්‍රියේ වෙනකොට අපි පළ කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී ඔබ නිරන්තරයෙන්ම අපේ මේ thefirst.lk කියන වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන්න මේ සජීවී විකාශයෙන් පස්සේ තමුන්වන්සේලා සියලු දෙනාටම මේ පන්තිවලට සම්බන්ධ වෙන්නේ කොහොමද? පන්තිවල කාලසටහන කොහොමද පෙළ ගැස්සිලා තියෙන්නේ? ඉතින් එහෙම පන්ති කාලසටහනට අදාළ නිබන්ධන කට්ටල් ලබා ගන්නේ කොහොමද? ඒත් එක්කම මේ පන්තිවලට ගෙවීම් කටයුතු සිදු කරන්නේ කොහොමද? ඒ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගෙවනවද? එහෙම නැත්නම් ඒ කාරණා කොහොමද සිදු වෙන්නේ? මෙන්න මේ ආදී වශයෙන් සම්පූර්ණ විස්තරයක් අද රාත්‍රිය වෙන විට අපේ thefirst.lk වෙබ් අඩවිය හරහා අපි විකාශය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ආදරණීය දුව පුතේ, ආදරණීය දෙමව්පියනි, ඔබ තමුන්වන්සේලා මේ thefirst.lk වෙබ් අඩවිය හා සම්බන්ධ වෙන්න. ඉන් අනතුරුව ඔබට මේ එන ගැටලු වලට සාර්ථක උත්තරයක්, සාර්ථක පිළිතුරක් අපේ වෙබ් අඩවිය හරහා අපි තමුන්වන්සේලාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපේ පන්තිවලට සම්බන්ධ වෙන ආදරණීය දූ දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ පන්තිවලට සම්බන්ධ වෙන සෑම අවස්ථාවකම පුතේ අපි මේ පන්ති ඔබ හා සම්බන්ධ කරන්නේ thefirst.lk කියන මේ වෙබ් අඩවිය හරහා. එහෙමනම් ඔබ අනිවාර්යයෙන්ම මේ වෙබ් අඩවියත් එක්ක නිරන්තර සම්බන්ධතාවයක් පවත්වාගෙන යා යුතුමයි. මන්ද ඔබට අපිව වෙනදාට මෙන් පන්ති කාමරයේදී හමු වන්නේ නැහැ.
ඔබ අපිව හමුවන්නේ අන්තර්ජාලය ඔස්සේ පමණයි. එහෙමනම් ඔබට දෙන්න තියෙන පණිවිඩ, ඔබට දෙන්න තියෙන වෙන වෙන උපදෙස්, ආයතනික උපදෙස් මේ සියල්ල අපිට ඔබට සාන්ද්‍රණය කරන්න තියෙන එකම මාධ්‍ය වෙන්නේ මෙන්න මේ වෙබ් අඩවිය. ඒක නිසා ඔබලා සියලු දෙනාම මේ වෙබ් අඩවිය පරිහරණය කිරීම, වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙන තොරතුරු දැන ගැනීම වඩා වැදගත් වෙනවා කියන එකයි මගේ විශ්වාසය. එසේනම් ආදරණීය දෙමව්පියනි, ආදරණීය දූ දරුවනි, කාල වේලාව කෙමෙන් ගත වී යනවා. මගේ මේ කාල වේලාව වැඩි කාලයක් ගන්නේ නැතුව මේ දැනුවත් කිරීමත් එක්ක අද දින 2023 අපස උසස් පෙළ විභාගයට සූදානම් වෙන ආදරණීය දූ දරුවන්, ආදරණීය දෙමව්පියන් අපිත් එක්ක මෙතෙක් වේලා සම්බන්ධ වීම පිළිබඳව දවස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරීත්වය හැටියට තමුන්වන්සේලා සියලු දෙනාටම ආයතනයේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාවේ පුද කරන්න මේක මම අවස්ථාව කරගන්නවා. ඒත් එක්කම අපේ අධ්‍යාපන ආයතනයේ ගෞරවනීය ආචාර්ය මණ්ඩලය අපේ ගෞරවනීය ඇරයුම පරිදි මෙම ස්ථානයට පැමිණිලා මේ ආදරණීය දරුවන් වෙනුවෙන් තමන්ගේ විශේෂ සමගාමී කරුණු, විශේෂ බාහිර කරුණු පිළිබඳව ආදරණීය දරුවන්ගේ දෙමාපියෝ, ආදරණීය දරුවෝ දැනුවත් කිරීමට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව දවස් අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලයේ සියලුම ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට දවස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරීත්වය හැටියට මම බොහොම ගෞරවයෙන් එතුමන්ලාට මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම මෙම වැඩසටහනේ මුල ඉඳලම අපිත් එක්ක සම්බන්ධ වුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිමල් මහවත්ත මැතිතුමනි, ඔබතුමන්ටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන ආයතනය වෙනුවෙන්. ඒත් එක්කම දවස්ට සජීවී මැදිරි සංකීර්ණය වෙනුවෙන් තාක්ෂණික උපදෙස් ලබා දෙමින්, තාක්ෂණික සහාය ලබා දෙමින් අප සමග මෙම සජීවී විකාශය තමුන්වන්සේලා සියලු දෙනාටම ඉදිරිපත් කිරීමට අපිත් එක්ක සම්බන්ධ වුණු වර්ණ ක්‍රියේෂන් අධිපතිතුමා ඇතුළු ඒ කාර්මික ශිල්පීන් සියලු දෙනාටමත් දවස්ට අධ්‍යාපන ආයතන වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. එහෙනම් අවසරයි තමුන්වන්සේලා සියලු දෙනාගේම සමුගන්න මේ දවස්ට අධ්‍යාපන ආයතනයේත් එක්ක සම්බන්ධ වුණු තමුන්වන්සේලා සියලු දෙනාටම 2023 අපේ දරුවන්ගේ විභාග කඩයිම ජය ගන්න, සරසවි වරම් හිමි කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දෙනාටම දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියන ජයග්‍රාහී මානසිකත්වයෙන් සමුගන්නවා. තමුන්වන්සේලා සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.